අයිබෝවන් ආදරණීය දුවදරුවනි උසස් පෙළ ගිණුම් කරණයේ විෂය යටතේ අපි මේ වන විට සාකච්ඡා කරමින් යන්නේ විෂය නිර්දේශයේ 4 වන ඒකකය. ඔබ දන්නවා 4 වන ඒකකය තුලින් අපි කතා කරන්නේ මූලික සටහන් පොත් සම්බන්ධ පරිච්ඡේදය. අපි මේ වන විටත් මූලික සටහන් පොත් යටතේ පසුගිය ඒකකය තුලින් අපි කතා කළා මුදල් ලැබීම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය. අද අපි 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි අණු කොටස වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් වැදගත් මූලික සටහන් පොතක් පිළිබඳව. ඒ තමයි සුළු මුදල් ගෙවීම් ජර්නලය පිළිබඳව. අපි මෙම පරිච්ඡේදය තුලින් සුළු මුදල් ගෙවීම් ජර්නලය සම්බන්ධ ආශ්‍රිත කරුණු සහ සුළු මුදල් ගෙවීම් ජර්නලය පිළිල කරන ආකාරය එමගින් පොදු ලෙජරට පිටපත් කරන ආකාරය යන විෂය කොටස් අපි ආවරණය කරනවා. ව්‍යාපාරයක සුළු මුදල් ගනුදෙනු කියලා වර්ගයක් තියෙනවා. මොනවද මේ සුළු මුදල් ගනුදෙනු කියලා කියන්නේ? සුළු මුදල් ගෙවීම් ගනුදෙනු. දැන් ඕනෑම ආයතනයක මුදල් ගනුදෙනු ගත්තාම ඒ මුදල් ගනුදෙනු අතර තිබෙනවා වටිනාකම ඉතා කුඩා පරිමාණයෙන් සිදුවන ගනුදෙනු. කොතරම් මහා පරිමාණ ව්‍යාපාරයක් වුණත් කුඩා වටිනාකම් සහිත ගෙවීම් ඕනෑම ව්‍යාපාරයක දිනපතා ඇති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එදිනදා සිදුවන තැපැල් වියදම්, පුංචි පුංචි ලිපි ද්‍රව්‍ය වියදම්, කුලිරත ගාස්තු, සංග්‍රහ වියදම්, පිරිසුදු කිරීමේ වියදම් වාගේ දේවල් අපි කියන්නේ සුළු මුදල් ගනුදෙනු කියලා. ඒ කියන්නේ වටිනාකම කුඩා ප්‍රමාණයන්ගෙන් සිදුවන ගෙවීම. මෙතනදී ව්‍යාපාරයක සුළු ගෙවීම් සීමාව ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. කිසියම් ආයතනයක සුළු මුදල් ගෙවීම කියලා කියන්නේ රුපියල් 10ට අඩු ගෙවීම වන අතර තවත් ආයතනයක ඒක රුපියල් 5000 වෙන්න පුළුවන්. තවත් ආයතනයක සුළු ගෙවීම් ගනුදෙනුවක් සලකන්න පුළුවන් රුපියල් 10000ට අඩු ගෙවීම. ඒක ආයතනයේ ස්වභාවයේ පරිමාව අනුව තීරණය වෙවි. කොහොම නමුත් ව්‍යාපාරයක ඔබ දන්නවා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ක්‍රියා කරන ප්‍රධානම නිලධාරියා තමයි මුදල් බාරකරු. නමුත් ව්‍යාපාරයක මේ දෛනිකව ඇතිවන සුළු ගෙවීම් නිතර සිදුවන නිසා මේ සුළු ගෙවීම් ගනුදෙනු පවත්වාගෙන යාමට ඒ වගේම ඒවා සටහන් තැබීමට වෙනම පුද්ගලයෙක් පත් කරනවා. මේ පුද්ගලයා අපි නම් කරනවා සුළු මුදල් බාරකරු කියලා, පෙටි කැෂියර්. උතර මෙතනදී ව්‍යාපාරයක සුළු ගෙවීම් ගනුදෙනු පවත්වාගෙන යාම සඳහා සුළු මුදල් බාරකරුවෙක් පත් කර තිබෙන අවස්ථාවක ඒ සුළු මුදල් බාරකරුවා විසින් සිදු කරන ලබන මේ සුළු මුදල් ගෙවීම් ගනුදෙනු වාර්තා කරන මූලික සටහන් පොත අපි නම් කරනවා සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා. මෙතන සුළු මුදල් පොත කියලා. උතර මෙතින්දී විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. සුළු මුදල් බාරකරු සිදු කරන්නේ සුළු ගෙවීම් ගනුදෙනු පමණයි. එයාට කිසිම අවස්ථාවක මුදල් ලැබීම් සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. එයා සිදු කරන්නේ ගෙවීම් පමණයි. දිනපතා ඇතිවන සුළු ගෙවීම් ගනුදෙනු පමණයි සුළු මුදල් බාරකරුවා සිදු කරන්නේ. එතනදී සුළු මුදල් බාරකරුවාට ගෙවීම් කිරීමට අවශ්‍ය කරන මුදල ප්‍රධාන මුදල් බාරකරු මාස්පතා හෝ වරින් වර ලබා දීමක් කරනවා. උතර ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන මුදල් උපයෝගී කරගෙන සුළු මුදල් බාරකරුවා දිනපතා සිදුවන ගෙවීම් සිදු කිරීම කරන්නට ඕනේ. එතනදී ඒ ගෙවීම් සම්බන්ධව සෑම විටම හැම ගෙවීමක් සම්බන්ධයෙන්ම මූලාශ්‍ර ලේඛනයක්ද තබා ගැනීම කළ යුතුයි. ඒ මූලාශ්‍ර ලේඛනයේ පිළිල කිරීමේ කාර්යයත් සුළු මුදල් බාරකරුගේම කාර්යයක්. දැනටමත් ඔබ දන්නවා සුළු මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සුළු ගෙවීම් ගනුදෙනු සම්බන්ධයෙන් භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය අපි හඳුන්වනවා මොනවා කියලාද? සුළු මුදල් වවුචරය කියලා. සුළු මුදල් ගෙවීම් වවුචරය. කෙටියෙන් කිව්වොත් සුළු මුදල් වවුචරය කියලා. චුට්ටක් බලන්න සුළු මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් හැඳින්වීම ව්‍යාපාරික දෛනිකව සිදුවන ගනුදෙනු අතර සුළු වටිනාකම් සහිත ගනුදෙනු හඳුනාගෙන ඒවා වෙනම මූලික සටහන් පොතක සටහන් කළ යුතුය. එම සටහන් පොතට කියන නම තමයි මොකද්ද?
සුළු මුදල් ගෙවීම් ජර්නලය. දැන් බලන්න මෙතන උදාහරණයක් මම දක්වලා තියෙනවා. මේ තියෙන ව්‍යාපාරයක ව්‍යාපාරික ඇතිවිය ගෙවීම් මුදල් ගෙවීම් කිහිපයක්. බඩුතුක ගැනීම සඳහා 75000ක් වැය කරලා තියෙනවා. සංග්‍රහ වියදම් රුපියල් 100ක්, මුද්‍රා ගාස්තු රුපියල් 15ක්, වැටුප් ගෙවීම රුපියල් 12000ක්, පෑනක් ගත්තා රුපියල් 20යි, ලිපි තැපැල් වියදම් රුපියල් 30යි, අයි ලී බඩු වරන් තියෙනවා රුපියල් 60000ක, ගමන් වියදම් ගෙවුවා රුපියල් 125යි. දැන් මෙතන මේ ගෙවීම් අතර තියෙනවා සුළු මුදල් ගනුදෙනුසේ සැලකිය හැකි ගෙවීම් කිහිපයකුත් තියෙනවා. සුළු මුදල් නොවන ගනුදෙනුත් තියෙනවා. සුළු මුදල් ගනුදෙනු කියලා මෙතන හඳුන්වන්නේ වටිනාකම කුඩා පරිමාවෙන් සිදුවන ගනුදෙනු. දැන් මේ බඩුතුක ගැනුම් 75000 කියන්නේ සුළු මුදල් ගනුදෙනුවක් නෙවෙයි. ඒක සුළු මුදල් ගෙවීමක් නෙවෙයි. ඒක ප්‍රධාන මුදල් භාරකරුවා විසින් කළ යුතු ගෙවීමක්. හැබැයි සංග්‍රහ වියදම් රුපියල් 100යි. ඒක කුඩා වටිනාකමක්. මේක සුළු මුදල් ගනුදෙනුවක්. මුද්‍රා ගාස්තු රුපියල් 15යි. ඒකත් කුඩා වටිනාකම් සහිත ගනුදෙනුවක්, සුළු මුදල් ගනුදෙනුවක්. වැටුප් ගෙවීම රුපියල් 12000යි. ඒක සුළු මුදල් ගෙවීම් ගනුදෙනුවක් නෙවෙයි. පෑනක් ගත්තා රුපියල් 20යි. ඒක සුළු මුදල් ගනුදෙනුවක්. ලිපි තැපැල් කළා රුපියල් 30යි. ඒකත් සුළු මුදල් ගනුදෙනුවක්. ලී බඩු මිලදී ගත්තා රුපියල් 60000යි. ඒක සුළු මුදල් නොවන ගනුදෙනුවක්. ගමන් වියදම් රුපියල් 125ක් ගෙවුවා. මොකක්ද ඒක? සුළු මුදල් ගනුදෙනුවක්. දැන් සුළු මුදල් ගනුදෙනුවක් වන නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණයක් තමයි වටිනාකම ඉතා කුඩා අගයක් වීම. උතර තව විදිහකින් කිව්වොත් එමු දන්නවා ප්‍රධාන මුදල් භාරකරුවා හැම විටම ගෙවීම් කරන්නේ මොන මාර්ගයෙන්ද? චෙක්පත් මාර්ගයෙන්. කියන්නේ සුළු මුදල් නොවන ගෙවීම්, සුළු මුදල් නොවන ගනුදෙනු සඳහා කරන ගෙවීම් අනිවාර්යයෙන්ම කරන්නේ චෙක්පතක් මාර්ගයෙන්. උතර සුළු ගෙවීම් වල තව ලක්ෂණයක් තමයි වටිනාකම් කුඩා වගේම ඒවා චෙක්පත් මගින් සිදු කළ නොහැකි ගෙවීම්. දැන් අපිට ලිපි තැපැල් වියදම චෙක්පතකින් ගෙවන්න බෑ. කුලී රත ගාස්තුව චෙක්පතකින් ගෙවන්න බෑ. ප්‍රායෝගිකව සිදුවන්නේ නැහැ. ලියුම් කවරයක් අරගෙන පෑනක් අරගෙන චෙක්පතක් නිකුත් කරන්න බෑ. මේ චෙක්පත් ඒවා සිදු කළ නොහැකි නිසා තමයි ඒවා සුළු මුදල් භාරකරු විසින් කාසි හා නෝට්ටු වලින් කරන්නේ. උතර ප්‍රධාන මුදල් භාරකරු ගෙවීම් හැම වෙලාවෙම කරන්නේ චෙක්පත් මාර්ගයෙන්. සුළු මුදල් භාරකරු හැම වෙලාවෙම ගෙවීම් කරන්නේ කාසි හා නෝට්ටු වලින්. එයා හැම වෙලාවෙම කාසි හා නෝට්ටු ළඟ තියාගෙන ඒව මගින් තමයි සුළු මුදල් ගෙවීම සිදු කළ යුතු වන්නේ. දැන් බලන්න අපි අහනවා මෙහෙම ඕනෑම ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු අතර අඩු වටිනාකම් සහිත ගනුදෙනු සිදුවේ. එවැනි ගනුදෙනු සඳහා නිදසුන් කිහිපයක් දෙන්න. අපි අර කලින් සාකච්ඡා කළ හඳුනාගත්ත ගනුදෙනු කිහිපයක් අපිට ලියන්න පුළුවන්. මොනවාද අපි ලියමු එකක් දෙකක්. එකක් අපි කියන්න පුළුවන් ගමන් ගාස්තු. ගමන් වියදම්. කුලී රත ගාස්තු වගේ දේවල්. ඊළඟට ලිපි ද්‍රව්‍ය වියදම්. කුඩා වටිනාකම් සහිත ලිපි ද්‍රව්‍ය වියදම්. තව කුඩා වටිනාකම් සහිත සංග්‍රහ වියදම්. තව පිරිසිදු කිරීමේ වියදම්. තව තැපැල් වියදම්. මේ විදිහට ව්‍යාපාරයක සුළු සුළු ගෙවීම් ඇති වෙන්න පුළුවන්. ඒතර මෙතෙන්දි මෙවැනි සුළු ගෙවීම් දවසකට වාර කිහිපයක් ඇති වෙන්න පුළුවන්. දිනපතා වැඩි වාර ගණනක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම එවැනි සුළු ගෙවීම් ගනුදෙනු පවත්වාගෙන යාම සඳහා සුළු මුදල් භාරකරුවෙකුගේ සේවාව ලබාගෙන ඔහු මගින් තමයි සුළු මුදල් ගෙවීම් ගනුදෙනු කරන්නේ. ඒ සුළු මුදල් ගනුදෙනු වාර්තා කරන, ඒ ගෙවීම් ගනුදෙනු වාර්තා කරන මූලික සටහන් පොත තමයි මොකද්ද? සුළු මුදල් ගෙවීම් ජර්නලය. ඊළඟට තියෙනවා සුළු මුදල් ගෙවීම් ජර්නල් එක අවශ්‍යතාවය. ඇයි ව්‍යාපාරයක් සුළු මුදල් ගෙවීම් ජර්නලයක් පවත්වා ගන්නේ? ඒකට ප්‍රධානතම හේතුව තමයි දැන් ව්‍යාපාරයක මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මුදල් ගනුදෙනු භාරව කටයුතු කරන්නේ කවුද? මුදල් භාරකරු. මුදල් භාරකරු තබා ගන්නා මූලික සටහන් පොත් දෙක මොකද්ද? මුදල් ලැබීම් ජර්නලය සහ මුදල් ගෙවීම් ජර්නලය. දැන් මෙතනදී සුළු මුදල් ගනුදෙනුත් සුළු මුදල් ගෙවීම් ගනුදෙනුත් දිනකට සෑහෙන වාර ගණනක් සිදුවන නිසා සුළු මුදල් භාරකරුවෙක් තබා නොගෙන සිටියොත් මොකද වෙන්නේ? ඒ සුළු මුදල් ගනුදෙනුත් පවත්වා ගන්න වෙන්නේ ප්‍රධාන මුදල් භාරකරුවටම තමයි. උතර ප්‍රධාන මුදල් භාරකරුගේ ප්‍රධාන මුදල් විශාල වටිනාකම් සහිත ගෙවීම් සිදු කරන අතර සුළු වටිනාකම් සහිත ගෙවීම් එයා මගින් කරන්න ගියොත් එයාගෙන් කාර්යක්ෂම සේවාවක් ලබා ගන්න පුළුවන් කමක් නැහැ.
අනික අතින් ව්‍යාපාරයේ මුදල් පාලනය අකාර්යක්ෂම වෙනවා. මේ නිසා ආයතනයක සුළු මුදල් ගනුදෙනු සඳහා සුළු මුදල් භාරකරුවෙක් වෙනම පවත්වාගෙන යාම ඉතාමත් ප්‍රයෝජනවත්. සුළු මුදල් භාරකරුවෙක් වෙනම පවත්වා ගන්නවා නම් වෙනම තබා ගන්නවා නම් ඒ සුළු මුදල් භාරකරුවා සිදු කරන සුළු ගෙවීම් වාර්තා කිරීමට සුළු මුදල් ගෙවීම් ජර්නලයක් පවත්වා ගැනීම අනිවාර්යයි. සුළු මුදල් භාරකරුව වෙනම පවත්වා ගන්න විට සුළු මුදල් භාරකරුවෙක් තබා ගන්නා විට නිරන්තරයෙන්ම සුළු මුදල් ගෙවීම් ජර්නල් එක අවශ්‍යතාවය මතුවෙනවාමයි. ඊළඟට තියෙනවා තවත් කරුණක් සුළු මුදල් ගෙවීම් ජර්නලයක් පවත්වාගෙන යාමේ ප්‍රයෝජන. දැන් ඕනෑම ජර්නලයක් ඕනෑම මූලික සටහන් පොතක් තබා ගැනීමේ විවිධ ප්‍රයෝජන තියෙනවා. සුළු මුදල් ගෙවීම් ජර්නලයක් පවත්වා ගැනීම තුළින් ලබාගත හැකි ප්‍රයෝජන කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි සුළු මුදල් ගෙවීම් ගනුදෙනු පාලනය කළ හැකි වීම. දැන් මම කිව්වා දැන් සුළු මුදල් භාරකරුවෙක් තබා නොගත්තොත් සුළු මුදල් ගෙවීම් ගනුදෙනු කරන්න සිදු වෙන්නේ ප්‍රධාන මුදල් භාරකරුවම තමයි. එහෙමනම් ආයතනයේ මුදල් පාලනය ක්‍රමවත්ව කිරීමට පුළුවන් කමක් නැහැ. නමුත් ව්‍යාපාරික සුළු මුදල් භාරකරුවෙක් තබා ගනිමින් සුළු මුදල් ගෙවීම් ජර්නලයක් පිළියෙල කළහොත් ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු විශේෂයෙන්ම සුළු මුදල් ගෙවීම් ගනුදෙනු පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඉතින්දී සුළු මුදල් භාරකරුවාගේ එකම කාර්යය වෙන්නේ සුළු ගෙවීම් පවත්වා ගැනීම පමණයි. ඒ නිසා යාට ඒ ගෙවීම ගැන හොඳට හොයලා බලලා අවශ්‍ය ප්‍රමාණයෙන් අවශ්‍ය වේලාවලදී පමණක් ඒ ගෙවීම කිරීමේ හැකියාව තියෙනවා. මොකද එයාගේ එකම රාජකාරිය ඒක නිසා. සුළු මුදල් පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. දෙක මුදල් ගනුදෙනු පිළිබඳ වගකීම පුද්ගලයන් දෙදෙනෙකුට පවරන්න පුළුවන්. ආයතනයක මුදල් පාලන ඉතාමත් වැදගත් කාර්යයක්. ආයතනයක අභ්‍යන්තර පාලන කටයුතු වල. එතනදී තනි පුද්ගලයෙකු මත සියලුම මුදල් ගනුදෙනු රඳා පැවතියොත් ඒ තරමක් දුරට හොඳ තත්වයක් නෙමෙයි, යහපත් තත්වයක් නෙවෙයි. නමුත් සුළු මුදල් භාරකරුවෙකුත් පවත්වා ගනිමින්, තබා ගනිමින් මුදල් ගනුදෙනු කිරීම තුළ අපට පුළුවන්කමක් ලැබෙනවා මුදල් ගනුදෙනු පිළිබඳ වගකීම දෙදෙනෙකුට පවරන්න. ඒ අනුව එතනදී එක පැත්තකින් මුදල් ගනුදෙනු කාර්යක්ෂමව කරන්න පුළුවන් වගේම අනිත් පැත්තෙන් මනා පාලනයක් සිදු කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒක වාසියක්. තුන සුළු මුදල් ගනුදෙනු ලෙජරට පිටපත් කිරීම පහසුයි. ආයතනයක සුළු මුදල් ජර්නලයක් වෙනම පවත්වා ගත්තාම එම ගනුදෙනු පොදු ලෙජරට පිටපත් කිරීම ගොඩාක් පහසු වෙනවා. ඒකත් අපි දකිනවා වාසියක් ලෙස. 4 සුළු මුදල් ආශ්‍රිත වැරදි හා වංචාවන් අවම කරගත හැකි වීම සහ ඒවා පහසුවෙන් හඳුනාගත හැකි වීම. ව්‍යාපාරික සුළු මුදල් ගනුදෙනු සම්බන්ධව සුළු මුදල් භාරකරුවෙකු මගින් සිදු කරන විට සුළු මුදල් ගෙවීම් ජර්නලයක් වෙනම තබා ගන්නවනේ. ඒ තුලින් ආයතනයේ සුළු වියදම් සම්බන්ධව සිදුවිය හැකි වංචාවන් වැරදි පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තුලින් එතරම් සුළු මුදල් පාලනයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවා. උතර මේ ආකාරයෙන් ව්‍යාපාරික සුළු මුදල් ගෙවීම් ජර්නලයක් තබා ගැනීම තුළ විවිධ ප්‍රයෝජන ආයතනයකට අත් කර ගන්න පුළුවන්. ඒ නිසා අද බොහෝ ආයතන තමන්ගේ මුදල් ගනුදෙනු සම්බන්ධව මුදල් ලැබීම් ගෙවීම් ජර්නලය පවත්වා ගන්නවත් සමගම සුළු ගෙවීම් සම්බන්ධව සුළු මුදල් ගෙවීම් ජර්නලයකුත් පවත්වා ගැනීම නිරන්තරයෙන්ම සිදු කරනවා. ඊළඟට මම කිව්වා ව්‍යාපාරික සුළු මුදල් ගනුදෙනු සම්බන්ධව භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය මොකද්ද? සුළු මුදල් ගෙවීම් වවුචරය. ඔබ දන්නවා ව්‍යාපාරික සිදුවන ඕනෑම ගනුදෙනුවක් හෝ ඕනෑම සිදුවීමක් මූලික සටහන් පොත්වල වාර්තා කිරීමට නම් ඒ ගනුදෙනුව හෝ සිද්ධියට අදාළ මූලාශ්‍ර ලේඛනයක් පැවතිය යුතුයි. මූලාශ්‍ර ලේඛන තුලින් හඳුනා ගන්නා ගනුදෙනු හා සිද්ධීන් පමණයි මූලික සටහන් පොත්වල වාර්තා කරන්නේ. සුළු මුදල් සම්බන්ධනොත් කතන්දරය ඒකම තමයි. වටිනාකම කුඩා පරිමාණයෙන් උවත් ඒ හැම ගෙවීමකටම ලිඛිතමය ලියවිල්ලක් තියෙන්නට ඕනේ. ඒ ගෙවීමක් සිදු කරන හැම අවස්ථාවකදීම ඊට අදාළ මූලාශ්‍ර ලේඛනයක් පිළිල කළ යුතුයි. ඒතර සුළු මුදල් භාරකරුවා සිදු කරන හැම සුළු ගෙවීමක් සඳහාම වෙන්වෙන්ව සුළු මුදල් ගෙවීම් වවුචරයක් පිළිල කළ යුතුයි. ඒ සුළු මුදල් ගෙවීම් වවුචරය තමයි සුළු මුදල් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලේඛනය වෙන්නේ. ඒතර සුළු මුදල් ගෙවීම් වවුචරය මොනවද තියෙන්නේ? මොනවද ඇතුළත් කරන්නේ? මේ ඇතුළත් කරනවා අපි
දිනය. සුළු මුදල් ගෙවීම සිදු කළ දිනය. ඒ වගේම වවුචර් පතේ අංකය. ඒ වගේම මුදල් ගෙවූ කාරණය. කුමක් අරඹයාද මුදල් ගෙවීම කළේ? තැපැල් ගාස්තුවක් සඳහාද? ගමන් වියදමක් සඳහාද? එහෙම නැත්නම් ලිපිද්‍රව්‍ය වියදමක් සඳහාද? කුමකටද මුදල් වැය කිරීම කළේ? ඊළඟ වැය කළ මුදල කීයද සුළු මුදල් බාරකරු ගෙවීම කළ මුදල? ඒ වගේම සුළු මුදල් බාරකරුවාගේ තනි කැමැත්තට ගෙවීම කරන්න බෑ. ඒ ගෙවීම ඉහළ නිලධාරියෙකු විසින් අනුමත කරන්නට ඕනේ. ඒතර මේ ගෙවීම අනුමත කළේ කවුද? ඒතර ගෙවීම සිදු කරන්නේ සුළු මුදල් බාරකරු එයාගේ අත්සන. මේ මුදල බාරගත්ත කෙනා කවුද? එයාගේ අත්සන. මේ කරුණු වලින් සමන්විත ලියවිල්ලක් තමයි මේ සුළු මුදල් ගෙවීම වවුචරය කියලා කියන්නේ. අපිට මම ආකෘතියක් පෙන්වන්නම්. මෙතින් සුළු මුදල් ගෙවීම ජර්නලයේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය මේ නමින් හඳුන්වයි. ඒ කියන්නේ සුළු මුදල් ගෙවීම වවුචරය. එතකොට මේ ආකෘතිය මෙන්න මේ වගේ හැඩතලයක් ගන්නවා. ව්‍යාපාර ඒකකයේ නම උඩින් තියෙනවා සුළු මුදල් වවුචරය. වවුචර් පත අංකය තියෙනවා. විස්තරය තියෙනවා දානවන ගෙවීමට අදාළ කාරණය, වටිනාකම, ගෙවීම අනුමත කළ කෙනාගේ අත්සන, ගෙවීම නිර්දේශ කළ කෙනාගේ අත්සන, ඒ වගේම ගෙවීම ලාභියාගේ අත්සන ආදී වශයෙන් සුළු මුදල් ගනුදෙනුවට අදාළ සම්පූර්ණ විස්තරයක් මෙම සුළු මුදල් වවුචර් පත්‍රය තුළ ඇතුළත් කළ යුතුයි. ඒත් සුළු මුදල් බාරකරුවා දිනක් තුළ ගෙවීම සුළු ගෙවීම 20ක් සිදු කළා නම් හැම ගෙවීමකටම වෙන වෙනම සුළු මුදල් ගෙවීම වවුචරයක් පිළිල කළ යුතුයි. එතකොට ගෙවීම 20ක් කළා නම් සුළු මුදල් වවුචර් පතුත් 20ක් තියෙන්න ඕනේ. කිසිම අවස්ථාවක සුළු මුදල් වවුචරයක් පවත්වා නොගෙන සුළු මුදල් බාරකරුට ගෙවීම කිරීමේ හැකියාව නැහැ. සුළු මුදල් අග්‍රිම ක්‍රමය තාමත් වැදගත් දෙයක්. දැන් ව්‍යාපාරයක සුළු මුදල් ගනුදෙනු පවත්වාගෙන යාම සඳහා සුළු මුදල් බාරකරුවෙකුගේ සේවාව ලබා ගන්නා විට ඒ වගේම එම ගනුදෙනු සුළු මුදල් ගෙවීම් ජර්නලයක වාර්තා කරන විට මේ සුළු මුදල් ගනුදෙනු පවත්වාගෙන යාම සඳහා විවිධ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අතර තාම ජනප්‍රියතම ක්‍රමය තමයි සුළු මුදල් අග්‍රිම ක්‍රමය. සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මෙහෙම දෙයක්. මෙතින්දි වෙන්නේ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය විසින් කල්ැතුව තීරණය කරනවා සාමාන්‍ය මාසයක් වැනි කාලයක් සඳහා ආයතනයේ සුළු ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණය. මාසකට අවශ්‍ය වන සුළු මුදල් ප්‍රමාණය, සුළු ගෙවීම සඳහා වැය වන ප්‍රමාණය කලින් ඇස්තමේන්තු කරලා කළමනාකාරීත්වය තීරණය කරනවා. ඒක පහුගිය අත්දැකීම් අනුව තීරණය කරන්න පුළුවන්. සාමාන්‍ය මාසකට පොඩි පොඩි ගෙවීම් සඳහා කොපමණ ප්‍රමාණයක් යනවා. දැන් ඔබටත් පුළුවන් ඔබගේ සුළු වියදම් ඕන ඇස්තමේන්තු කරන්න. දවස් ඔබට යන වියදම්, ගමන වියදම් කොච්චර යනවද, ලිපිද්‍රව්‍ය සඳහා කොච්චර යනවද, පන්ති ගාස්තු කොච්චර යනවද ආදී වශයෙන් ගණනය කරලා මාසකට යන වියදම් ප්‍රමාණය ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඒ වගේ කළමනාකාරීත්වය විසින් මාසයකට ආයතනයේ සුළු ගෙවීම සඳහා අවශ්‍ය වෙතයි අනුමාන කරන මුදල, ඇස්තමේන්තු කළ මුදල කල්ැතුව කළමනාකාරීත්වය තීරණය කරනවා. අපි තුමු ආයතනය තීරණය කරනවා ආයතනයේ මාසික සුළු ගෙවීම සඳහා අවශ්‍ය කරන මුදල රුපියල් 10000ක්. ඒ මුදල මුලින්ම සුළු මුදල් බාරකරුවාට ප්‍රධාන මුදල් බාරකරුවා විසින් ලබා දෙනවා. ඒ කල්ැතුව තීරණය කරන මුදල, සුළු ගෙවීම සඳහා අවශ්‍ය වෙතයි හඳුනා ගැනීම කරන මුදල, තීරණය කරන මුදල අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ඒතර සුළු මුදල් අග්‍රිමය කියන්නේ මාසයක් වැනි කාලයක් සඳහා ආයතනයේ සුළු ගෙවීම සඳහා ප්‍රමාණවත් යයි තීරණය කරන අගය. ඒක අපි කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා. ඊළඟට මාසයේ ආරම්භයේදීම සුළු මුදල් බාරකරුට අග්‍රිමය ලබා දෙනවා. සුළු ගෙවීම සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය ලබා දෙනවා. ඉන් අනතුරුව මුල් මාස පමණයි අග්‍රිමය සම්පූර්ණයෙන්ම දෙන්නේ. ඉන් අනතුරුව හැම මාසයක් අවසානයකදීම හෝ ඊට පෙර මේ අග්‍රිමයෙන් වැය කළ ප්‍රමාණය, සුළු මුදල් බාරකරුවා විසින් වැය කළ ප්‍රමාණය නැවත නැවත සුළු මුදල් බාරකරුට මාසයක් අවසානයේ හෝ මාස අතරමැදදී ලබා දීම තුලින් අර දිගටම පවත්වාගෙන අග්‍රිමය දිගටම පවත්වාගෙන යාම අපි කියනවා සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. අපි හිතුව මෙන්න මෙහෙම. දැන් අපි තීරණය කරනවා රුපියල් 10000යි මාසික සුළු ගෙවීම සඳහා අවශ්‍ය කරන මුදල. මේක අපි කියනවා අග්‍රිමය. ඊට පස්සේ සුළු මුදල් බාරකරුවා අපි තුන රුපියල් 8500ක් මාසය තුල වියදම් කළා. එයා ගෙවීම් කළා කියන්නේ 8500ක්. ඒතර මාසය අවසානයේ එයාගේ කීයක් ඉතිරිද තව?
1500යි. ඉතිරි 1500නේ. તો අපි තුමු මේ ජනවාරි මාසෙ කියලා එක එක කියන්නකෝ. එක එක මෙතන ඉතිරිය එක එක 10000ක් වුණා අපි දුන්නා. ජනවාරි මාසේ වියදම් කළා 8500ක් ඉතිරි 1500ක්. right? ඊළඟට පෙබරවාරි මාසයේදී නැවත ආපහු රුපියල් 10000ක් දෙන්නේ නැහැ. 10000 තමයි අග්‍රීමය. ඒ කියන්නේ මාසයකට අවශ්‍ය කරන ප්‍රමාණය 10000යි. ඒකට කලින් මාසේ දුන් ප්‍රමාණය තව කීයක් ඉතිරිද? 1500යි. උතර ඊළඟ මාසේ පෙබරවාරි මාසේ දෙන්නේ සුළු මුදල් බාරකරුට අර යා වියදම් කළ ගාන. ඒ කියන්නේ මේ මාසේ 8500ක් වියදම් කළා ගානේ. ඒ ප්‍රමාණය ආපහු දෙනවා. පෙබරවාරි මාසේ 8500ක් ආයි දෙනවා. දුන්නම ආයි 10000 හැදෙනවනේ. උතර මේ වියදම් කළ ප්‍රමාණය නැවත ලබා දීම අපි කියනවා අග්‍රීමය ප්‍රතිපූරණය කිරීම කියලා. ප්‍රතිපූරණය රීම්බස් කරනවා. ප්‍රතිපූර්ණ නැවත පුරවනවා කියන එක. 10000ක් දුන්නා 8500ක් ගෙවීම් කළා ඉතිරි 1500ක් අර ගෙවීම් කළ ගාන ආපහු ලබා දෙනවා. ප්‍රතිපූරණය කරනවා. උතර ආපහු අග්‍රීමය හැදෙනවා. ඊළඟ මාසෙත් බලනවා කොච්චර ගෙවීම් කළාද. අපි තු ඊළඟ මාසෙ දැන් 10000ක් තියෙනවනේ. ඒ මාසය 9000ක් ගෙවීම් කළා. එහෙනම් මාර්තු මාසයේ වියදම් කළ ගාන ආපහු දෙනවා. 9000 දෙනවා. එහෙම මාස්පතා අග්‍රීමය ප්‍රතිපූර්ණය කරමින් අර කලින් තීරණය කළ අග්‍රීමය දිගටම පවත්වාගෙන යාමේ ක්‍රමය අපි කියන මොකද්ද? සුළු මුදල් අග්‍රීම ක්‍රමය. උතර පසු කලක තීරණය වුණොත් මේ අග්‍රීමේ ප්‍රමාණවත් මදි කියලා අග්‍රීමේ වටිනාකම වෙනස් කරන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. ඒ වුණාම මේ වැඩි කළාගේ තමයි ඉන් පස්සේ අග්‍රීමේ වෙන්නේ. අපි තුමු අග්‍රීමේ රුපියල් 10000 නෙවෙයි පස්සේ තීරණය වෙනවා මේ 10000 ඉක්මනට වියදම් වෙන නිසා අපි තුමු අග්‍රීමේ 20000 දක්වා වැඩි කළා. උතර 20000 තමයි අග්‍රීමය. උතර ඊළඟ මාසයේ 20000න් වැය කළ ප්‍රමාණය, වියදම් කළ ප්‍රමාණය, නැත්නම් ගෙවීම් කළ ප්‍රමාණය නැවත ලබා දීලා අග්‍රීමේ දිගටම පවත්වාගෙන යනවා. මේ ක්‍රමයට අපි කියනවා මොකද්ද? සුළු මුදල් අග්‍රීම ක්‍රමය කියලා. බලන්න පුංචි නිදර්ශනයක්. පහතින් දැක්වෙන්නේ සුනිල්ගේ ව්‍යාපාරයේ සුළු මුදල් ගනුදෙනු වලට අදාළ තොරතුරු වේ. මෙම වගුවේ හිස්තැනට සුදුසු සංඛ්‍යාව හොයන්න. අපිට කියනවා මේ වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා. බලන්න තොරතුරු ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස 4ක විස්තර අපිට දෙනවා. ජනවාරි මාසයේ මුලින් බලමු. අග්‍රීමේ 5000යි. ඒ කියන්නේ සුළු මුදල් බාරකරුවාට මාසෙ මුල ලබා දී තිබෙන මුදල 5000යි. කියන ආයතනයේ වැයවි සුළු මුදල් සඳහා මාසයකට අවශ්‍ය හිතන වටිනාකම තමයි 5000 අග්‍රීමය. ජනවාරි මාසේ ගෙවීම් කරලා තියෙන 4200ක්. ඒතර කීයක් ඉතිරි දෙනන් 800යි. අපෙන් අහනවා අග්‍රීමේ ප්‍රතිපූර්ණය කිරීමට කීයක් අවශ්‍යද? ඒතර ප්‍රතිපූර්ණය කරන්නේ කොයිතරම් වටිනාකමක්ද? වියදම් කළ ප්‍රමාණය නේද? 5000 දුන්නා 4200ක් වියදම් කළා දැන් තියෙන 800. එහෙනම් අර 5000 ලබා ගන්න තව කීයක් ඕනේද? මේ වියදම් කළ ගන්න ආපහු දෙන්න ඕනේ කී 4200යි. උතර පෙබරවාරි මාසෙ වෙනකොට නැවත දැන් අග්‍රීමේ කීයක් තියෙනවද? 4200යි ප්‍රතිපූර්ණය 500 ඉතිරි ගන්න ඔක්කොම ආයි 5000. ඒතර පෙබරවාරි මාසෙ ආයි අග්‍රීමේ 5000යි. පෙබරවාරි මාසේ සුළු ගෙවීම් කළ වටිනාකම දීලා නැහැ. ඉතිරි ශේෂය දෙනවා 200ක් කියලා. ඒතර 5000ක් තිබුණ අග්‍රීමය 200ක් ඉතිරි නම් ගෙවීම් කළ ගාන කීයද? 4800යි. ඒතර ප්‍රතිපූර්ණය කළ ගාන එකත් 4800යි. මොකද ගෙවීම් කළ 4800ක් તો 200ක් ඉතිරි ආයි ප්‍රතිපූර්ණය කළ ගාන අපිට දීලා තියෙනවා 4800යි කියලා. මාර්තු මාසයේ බලන්න අග්‍රීමේ 5000යි ගෙවීම් කරලා තියෙනවා 4900ක්. එහෙනම් කීයද අහන්නේ ඉතිරි ශේෂය කීයද? ඉතිරි ශේෂය කීයද නම් 100යි නේ. તો ඒ මාසෙ ප්‍රතිපූර්ණය කරන්න කීයක් අවශ්‍යද? 4900. ඒක අපිට දීලා තියෙන සංඛ්‍යාව නේද? හරි. දැන් ඉතිරි ශේෂය 100යි ප්‍රතිපූර්ණය කළ 4900ක්. එහෙමනම් අප්‍රේල් මාසයේ අග්‍රීමය කීයද? 5000යි නේ. අග්‍රීමේ දීලා නැහැ වටිනාකම කී දෙනව අනිවාර්යයෙන්ම 5000. ඒ කියන්නේ ගිය මාසේ ඉතිරි ශේෂයයි ප්‍රතිපූර්ණය කළාගේ එකතු තමයි අග්‍රීමය වෙන්නේ 5000යි. ඒ මාසේ 4500ක් ගෙවීම් කරලා තියෙනවා. ඒතර 500ක් ඉතිරි ආයි මාසේ අවසානයේ ප්‍රතිපූර්ණය කළ තියෙන 4500ක්. සාමාන්‍යයෙන් අග්‍රීමය ප්‍රතිපූර්ණය කිරීමක් සිදුවන්නේ මාසයේ අවසානයේදී. නමුත් සුළු මුදල් බාරකරු අග්‍රීමය මාසයේ අවසාන වෙන්න පෙර ආතුව වියදම් කළා නම් ඒ සුළු මුදල් වවුචර් පත්‍රික ප්‍රධාන මුදල් බාරකරුවා වෙත ඉදිරිපත් කරලා මාසයේ අවසාන වෙන්න කලින් අග්‍රීමය ප්‍රතිපූර්ණය කරන්න පුළුවන්. කිසියම් මාසයක අග්‍රීමය දෙවරක් හෝ තුන්වරක් ප්‍රතිපූර්ණ වෙලා තියෙනත් පුළුවන්.
සාමාන්‍යයෙන් ප්‍රතිපූර්ණ වෙන්නේ මාසයේ අවසානයේදී. නැත්නම් ඊළඟ මාසයේ ආරම්භයේදී. පැහැදිලිද? හොඳයි. ඊළඟට තියෙන ශීර්ෂයක් බලන්න සුළු මුදල් අග්‍රිම ක්‍රමයේ වාසි. දැන් අපි කතා කරන්නේ සුළු මුදල් අග්‍රිම ක්‍රමය ගැනනේ. ඒ ක්‍රමයේ තියෙන වාසි. එක සුළු මුදල් වියදම් පාලනය කළ හැකි වීම. දැන් අග්‍රිම ක්‍රමයක් තියෙනකොට ළමයි සුළු මුදල් පාලනය වීමක් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒ කොහොමද? දැන් සුළු මුදල් අග්‍රිම ක්‍රමයකදී සුළු මුදල් බාරකරුවාට අග්‍රිමය ලබා දීලා ඒ තුලින් කියවෙන්නේ හැඟවෙන්නේ මාසයේ ගෙවීම සඳහා මේ අග්‍රිමය අර පරිස්සම යුතුව පරිහරණය කරන්න. ඒතර සුළු මුදල් බාරකරුවගේ එකම කාර්යය ගෙවීම කරන එකනේ සුළු ගෙවීම කරන එක. ඒ නිසා එයා ගෙවීමක් කරනකොට ඒක හොයලා බලලා අවශ්‍ය ප්‍රමාණයට ඒ ගෙවීම කිරීම අවශ්‍යද නැද්ද අවශ්‍ය නම් අවශ්‍ය ප්‍රමාණයට පමණ එයා ගෙවීම කරන්නේ. ඒතර එයාට ගෙවීම සුළු මුදල් බාරකරුවට අග්‍රිමය දුන්නාම එයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ දුන්න අග්‍රිමයෙන් මාසයේ සුළු වියදම් ටික පවත්වාගෙන යන්න. හදිසියම අවස්ථාවකදී අග්‍රිමය කලින් ඉවරුනොත් ප්‍රතිපූර්ණ කිරීමක් කරගන්න වෙනවා. නැත්නම් එයා පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕනේ ඒ දුන්න අග්‍රිමය මාසයේ සුළු ගෙවීම සඳහා පවත්වාගෙන යන්න. ඒතර ඉබේම පාලනයක් උතලා තියෙනවානේ. අග්‍රිමය 10000 නම් ඒතර සුළු බොහෝ විට සුළු ගෙවීම ඒ 10000ට යටත්ව පවත්වාගෙන යාමට සුළු මුදල් බාරකරුවා කටයුතු කරනවා. හදිසි අවස්ථාවන්හිදී එසේ නොවන්නට පුළුවන්. ඒතර ඒ තුලින් ආයතනයේ සුළු වියදම් පාලනය වීමක් වෙන්නේ නැද්ද? පාලනය වෙනවා. එහෙම නොතිබුණොත් වෙන්නේ මොකද? හිතු වෙලාවට ගෙවීම කරනකොට ඒක පාලනයකින් තොරවයි සිදු වෙන්නේ. මෙතන පාලනයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. දෙක සුළු මුදල් ආශ්‍රිත වැරදි සහ වංචාවන් පහසුවෙන් අනාවරණය කරගත හැකි වීම. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අග්‍රිම ක්‍රමයක් තියෙනකොට ළමයි ඕනෑම අවස්ථාවක සුළු මුදල් බාරකරුවා ළඟ ඉතිරි වෙලා තියෙන මුදල් ශේෂයයි සුළු මුදල් බාරකරු ගෙවීම් කර තියෙන වවුචර් පත්වල අගයයි එකතු කළාම ඒක අග්‍රිමයට සමාන වෙන්න ඕනේ. යම් අවස්ථාවක ওই දෙක සමාන වෙන්නේ නැහැ කියන්නේ එක්කෝ සුළු මුදල් වංචාවක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් සුළු මුදල් වරදක් වෙලා තියෙනවා. දැන් හිතන්න මෙහෙම අග්‍රිමය 10 කියන්නකෝ සුළු මුදල් බාරකරුට දීලා තියෙන අග්‍රිමය 10යි. මේක තමයි යාගේ ක්‍රය ශක්තිය නේද? උතර සුළු මුදල් බාරකරුවා සිදු කරන හැම ගෙවීමකටම වවුචර් පතක් තියාගන්න එපා. වවුචර් පත් තබා නොගෙන යන ගෙවීම කිරීමේ හැකියාවක් නැහැ. අපි තුන් මෙයා ගෙවීම් කරලා තියෙනවා වවුචර් පත් වලින් පේනවා 700යි කියලා. 700ක් ගෙවීම් කරලා තියෙනවා. එන අනිවාර්යයෙන්ම කීයක් ඉතිරි වෙන්න ඕනේද නේද? 10ක් දුන්නා නම් 700 ලං ගෙවීම් කළා අනිවාර්යයෙන්ම ඉතිරි ගාණ කීයද වෙන්න ඕනේ? 300යි නේද? උතර ඕනම වෙලාවක ගෙවීම් වවුචර් පත් වල අගයයි එකතුවයි ඉතිරි ශේෂයයි එකතු කළාම අග්‍රිමයට සමානද නැද්ද? සමාන වෙන්න ඕනේ. දැන් මේ දෙක සමාන වුනේ නැත්තම් මොකද වෙන්නේ? අපි තුමු ගෙවීම් කරලා තියෙනවා 700ක් ඉතිරි ශේෂය තියෙන 200යි. උතුර කීයද වටිනාකම ඉන්නේ? 900යි නේ. නමුත් 10ක් වෙන්න එපා. උතුරේ රුපියල් 100ක අඩුවක් තියෙනවා. ඒක වරදක් වෙන්න පුළුවන් වංචාවක් වෙන්න පුළුවන්. උතර මෙතෙන්දි ළමයි සුළු මුදල් බාරකරුගේ කටයුතු නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් වෙනවා. ඉහළ නිලධාරීන් වරින් වර ඔහුගේ කටයුතු පරීක්ෂා කරනවා. උතර සුළු මුදල් බාරකරුවා ප්‍රවේශම් විය යුතුයි. ඕනම අවස්ථාවක තමන්ගේ කටයුතු පරීක්ෂා කළහොත් ඉහළ නිලධාරී දැන් විගණනාංශික නිලධාරීන් තමන්ගේ අතින් වරදක් හෝ වංචාවක් සිදු වෙලා තිබෙනවා නම් එය හෙළිදරව් වෙන්න ගත වෙන නිමේෂයයි. පුංචි වෙලාවයි. ඒ කියන්නේ එන නිලධාරීන්ට තියෙන්නේ අග්‍රිමය හඳුනා ගන්නවා කීයද කියන එක ගෙවීම් වවුචර් පත්වල අගයයි ඉතිරි ශේෂය එකතු කරලා බලනවා. එකතු කළාම අග්‍රිමයට සමාන වෙන්නේ නැහැ කියන්නේ එක්ක සුළු මුදල් වංචාවක් නැත්නම් වරදක්. දැන් අපි තුන් මේ දෙක එකතු 900ක් ආවා කියලා 1000ක් වෙන්න ඕන 100ක් අඩුයිනේ. මේක වංචාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 100ක් එයා තමන්ගේ පෞද්ගලික කටයුතු සඳහා සුළු මුදල් පෙට්ටියෙන් අරගෙන. එහෙම නැත්නම් වරදක් වෙන්නත් පුළුවන්. ගෙවීම් වවුචරයක් ලියලා නැහැ එක්කෝ. එහෙම නැත්නම් ගෙවීම් වවුචරයක වටිනාකම අඩුවෙන් සටහන් වෙලා. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ එකතුව අග්‍රිමයට අඩු වුණත් ප්‍රශ්නයක් වැඩි වුණත් ප්‍රශ්නයක්. සමහරට එකතුව වැඩියෙන් තියෙන්නත් පුළුවන්. එහෙමනම් අනිවාර්යයෙන්ම සුළු මුදල් බාරකරු වංචා කරන කෙනෙක්. ඒ කියන්නේ නිරන්තරයෙන්ම සුළු මුදල් වවුචර් පත් වෙනස් කරලා මුදල් ගන්න කෙනෙක්. ඒ නිසා සුළු මුදල් බාරකරු එක දන්නවා. තමන්ගේ කටයුතු හරියාකාරව නිසියාකාරව පවත්වා නොගතහොත් තමා වැරදිකරුවෙක් වංචාකරුවෙක් වෙන බව හොඳාකාරව දන්නවා.
ඒ නිසා බොහෝ සුළු මුදල් අග්‍රිම ක්‍රමයක් පවත්වා ගන්නා විට සුළු මුදල් බාරකරුවන් ප්‍රවේශම් වෙනවා තමගේ කටයුතු හරියාකාරව කරන්න. ඉතින් වැරදි හා වංචාවන් වීමට තියෙන ඉඩකඩ අඩුයි. ඊළඟට සුළු මුදල් වෙනුවෙන් අනවශ්‍ය ලෙස මුදල් රැස්වීම වළක්වා ගත හැකි වීම. දැන් අග්‍රිම ක්‍රමයක් තියෙනවා මම කලින් කිව්වා වගේ ඒතර සුළු මුදල් බාරකරුවා උත්සුක වෙනවා ඒ අග්‍රිමය මාසයේ ගෙවීම සඳහා පවත්වාගෙන යාමට. ඒතර අනවශ්‍ය වියදම් ඇතිවීමට තියෙන අවස්ථාව අඩුයි. ඒ වගේම ගිණුම් තැබීම පහසුයි. අග්‍රිම ක්‍රමයක් පවත්වා ගන්න විට අනිත් ක්‍රම වලට සාපේක්ෂව සුළු මුදල් ගනුදෙනු ගිණුම් තැබීම ලෙජර් පිටපත් කිරීම වගේ දේවල් පහසු වෙනවා. මේ අපි දකින්නේ සුළු මුදල් අග්‍රිම ක්‍රමයක තියෙන වාසි නැත්නම් ප්‍රයෝජන. ඊළඟට සුළු මුදල් ගෙවීම් ජර්නල් එක ආකෘතිය. මම කලිනුත් සඳහන් කළා සුළු මුදල් බාරකරුවාට ගෙවීම් සම්බන්ධයෙන් පමණයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එයාට ලැබීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. එකම ලැබීම මොකද්ද? ප්‍රධාන මුදල් බාරකරුවෙන් ලැබෙන අග්‍රිමය හෝ අග්‍රිම ප්‍රතිපූර්ණය සඳහා ලැබෙන මුදල පමණයි. එයා ගෙවීම් තමයි කරන්න ඕනේ. તો සුළු මුදල් ගෙවීම් ජර්නල් එක නම් කරන්නේ ඒකයි මේ වාර්තා කරන්න සුළු මුදල් බාරකරුගේ ගෙවීම් ගනුදෙනු. ඒතර ගෙවීම් ගනුදෙනු වාර්තා කිරීම සඳහා මෙන්න මේ ආකාරයට තමයි සුළු මුදල් ජර්නලය හදන්නේ. බලන්න එහි අන්තර්ගත කරුණු දිනේ තීරුවක් තියෙනවා. ඒ සඳහන් කරන්නේ සුළු මුදල් ගනුදෙනු සිදු වූ දිනේ. දැන් මේ තොරතුරු කොහෙන්ද ලබාගන්නේ? සුළු මුදල් වවුචරයෙන්. විස්තරය තීරුව දාන්න ඕනේ මේ සුළු වියදම සුළු ගෙවීමේ නම. දැන් මේක තැපැල් ගාස්තුවක්ද ගමන් ගාස්තුවක්ද සංග්‍රහ වියදමද කියලා විස්තරය තීරුව ලියන්නට ඕනේ. අදාළ වවුචර් පතේ අංකය වවුචර් පත අංකය තීරුව දාන්න ඕනේ. වටින ගෙවීම රුපියල් වටිනාකම. ඊළඟට අර මුදල් ගෙවීම් ජර්නල් මුදල් ලැබීම් ජර්නල් වල කලාමෙන් සුළු මුදල් බාරකරුවා සිදු කරන ගෙවීම්ද විශ්ලේෂණය කර දැක්විය යුතුයි. සාමාන්‍ය විශ්ලේෂණ තීරු 4ක් 5ක් 6ක් වගේ සංඛ්‍යාවක් තියාගන්නවා. නිතර සිදුවන සුළු වියදම් දාන වෙනම තීරුවක් තියාගන්නවා. ගෙවීම් තීරුවට අමතරව. දැන් ලිපි ද්‍රව්‍ය වියදම් නිතරම සිදු වෙනවා නම් ලිපි ද්‍රව්‍ය වියදම් තීරුවක් තියෙනවා. සංග්‍රහ වියදම් නිතරම සිදු වෙනවා නම් සංග්‍රහ වියදම් කියලා තීරුවක් තියාගන්නවා. කුලී වියදම් නිතරම සිදු වෙනවා නම් කුලී වියදම් කියලා තීරුවක් තියාගන්නවා. එසේ නිතර සිදු නොවන ඒවත් කියලා ඒත් වියදම් නම් පොදුවේ දාන්න පුළුවන් විවිධ වියදම් කියලා. මෙතන තව තීරු තියාගන්න පුළුවන්. ඊළඟට සුළු මුදල් බාරකරුවා සිදු කරන ගෙවීම් අතර තියෙනවා කරුණු දෙකක්. එකක් සුළු වියදම් අනික වියදම් නොවන ගෙවීම්. සුළු මුදල් බාරකරුවා කරන සුළු ගෙවීම් වර්ග දෙකක් තියෙනවා. එකක් සුළු වියදම්. අනික වියදම් නොවන ගෙවීම්. සුළු වියදම් කියලා කියන්නේ මේ ආකාරයට මේ ලිපි ද්‍රව්‍ය වියදම්, ගමන වියදම්, සංග්‍රහ වියදම්, වියදම්සේ හඳුනාගත හැකි වියදම්. දරුණ ආදායම ඉපයීම සඳහා වැය කරන දේ වියදම් කෙටියෙන් කිව්වොත් නේ. වියදම් නොවන ගෙවීම් කියන්නේ සුළු මුදල් බාරකරු තමයි ගෙවීම කරලා තිබෙන්නේ. හැබැයි ඒක වියදමක්සේ හඳුනා ගන්න බෑ. අපි තුමු ව්‍යාපාරයේ නැහිමියෙකුට සුළු මුදල් වලින් ගෙවීමක් කරනවා. අපි තුමු නැහිමියෙකුට රුපියල් 500ක් දෙනවා. සුළු මුදලක් නේ ඒක. හැබැයි නැහිමියන්ට කළ ගෙවීම වියදමක්ද? නෑ. වගකීමක් අඩුවීමක් නේ. උතර වියදම් සුළු මුදල් බාරකරුවා සිදු කරන මේ සුළු ගෙවීම් අතර සුළු වියදමුත් තියෙනවා, වියදම් නොවන ගෙවීමුත් තියෙනවා. මේ විශ්ලේෂණ තීරුවල වාර්තා කරනකොට සුළු වියදම් ඊට අදාළ විශ්ලේෂණ තීරුවේ දාන්න ඕනේ. වියදම් නොවන ගෙවීමක් නම් මේ වෙනත් තීරුවේ දාන්නට ඕනේ. හරිද? අපි තුමු දැන් මෙහෙම දිනේ අපි තුමු 1 ලිපි තැපැල් වියදම්. තොර ලිපි තැපැල් වියදමක් කරන වවුචර් අංක 1 රුපියල් අපි තුමු 100ක්. දැන් තැපැල් වියදම් කියලා තීරුවක් තිබෙනවා නම් ආයතනයේ ලිපි තැපැල් වියදම නිරන්තරයෙන්ම සිදු වෙනවා. මෙතන තැපැල් වියදම් කියලා තීරුවක් තියෙන්නට ඕනේ. ඒ තැපැල් වියදම් තීරුව දාන්න. එහෙම නැත්නම් ඒක දාන්න පුළුවන් විවිධ වියදම් තීරුවට. තැපැල් වියදම් තීරුවක් නැහැ කියන්නේ ඒක නිතර සිදු නොවන වියදමක් වෙන්න පුළුවන්. ඒ වගේ අපි තුමු දිනේ 1.5 නිමල්ට ගෙවුවා. නිමල් කියන නැහිමියට ගෙවුවා වවුචර් අංක 2 රුපියල් 400ක්. දැන් නිමල්ට ගෙවුවා කියන්නේ ඒක සුළු මුදල් වලින් ගෙවලා තියෙන්නේ සුළු ගෙවීමක් තමයි. හැබැයි ඒක වියදම් නොවන ගෙවීමක්. ඒක ලිපි ද්‍රව්‍යවත්, සංග්‍රහවත්, ගමන්වත් විවිධ වියදමක් නෙමෙයි. ඒක වියදම් නොවන ගෙවීමක්. වියදම් නොවන ගෙවීම් සුළු මුදල් ජර්නල් එක ගෙවීම් තීරුවට අමතරව වාර්තා කරන්න කොහෙද? වෙනත් තීරුවේ. දැන් නිමල්ට ගෙවු ගාන දාන්න මෙතනට වෙනත් තීරුවට.
පැහැදිලි නේද? તો ලෙජර් පිටුවේ අංකය දාන මේ හැම ගිණුමක්ම ලෙජරේ නියෝජනය කරන ලෙජර් ගිණුමක් තියෙනවනේ. ඒ ලෙජර් ගිණුමේ අංකය තමයි මේ ලෙජර් පිටුවේ තීරුවේ අපි වාර්තා කරන්නේ. ඒතර සුළු මුදල් ගෙවීම් ජර්නල් එක ආකෘතිය හැඩතලය ඔය ආකාරයෙන් වෙනවා. මෙතන තව දෙයක් මතක තියාගන්නට ඕනි. සුළු මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ මූලික සටහන් පොත. සුළු මුදල් සම්බන්ධව පොදු ලෙජරේ නියෝජනය කරන ගිණුම අපි නම් කරනවා සුළු මුදල් පාලන ගිණුම කියලා. සුළු මුදල් ගිණුම කියලා කියන්න පුළුවන් සුළු මුදල් පාලන ගිණුම. මතකයි නේද? මුදල් ගනුදෙනු වලදී මුදල් ලැබීම් ජර්නලේ මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ මොකද්ද? මූලික සටහන් පොත. මුදල් ගනුදෙනු සම්බන්ධ පොදු ලෙජරේ නියෝජනය කරන ගිණුම මොකද්ද? මුදල් පාලන ගිණුම. ඒ වගේ සුළු මුදල් ගනුදෙනු වලට සම්බන්ධ ද්විත්ව සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අපි පොදු ලෙජරය තුළ පවත්වා ගන්නා ගිණුම සුළු මුදල් පාලන ගිණුම. අර මුදල් පාලන ගිණුම වගේම තමයි. පැහැදිලිද? හොඳයි. ඊළඟට තියෙනවා සුළු මුදල් ගනුදෙනු වලට අදාළ පොදු ලෙජරේ ගිණුම් තබන ආකාරයට සම්බන්ධ ද්විත්ව සටහන්. කියන්නේ සුළු මුදල් ගනුදෙනු හා සම්බන්ධ ද්විත්ව සටහන්. මොනවද? 1. සුළු මුදල් අග්‍රිමය ලැබීම. ඒ කියන්නේ ප්‍රධාන මුදල් භාරකරුවා සුළු මුදල් භාරකරුට මුලින්ම ලබා දෙන මුදල අග්‍රිමය. ඒ ගනුදෙනුව ප්‍රධාන මුදල් භාරකරුට මුදල් ගෙවීමක්. සුළු මුදල් භාරකරුට මුදල් ලැබීමක්. ඒතර ඒ ගනුදෙනුව ප්‍රධාන මුදල් පොතේ ප්‍රධාන මුදල් භාරකරු සම්බන්ධයේ ගෙවීමක් නිසා මුදල් ගෙවීම් ජර්නලේ වාර්තා කරන්න ඕනේ. අපි හැදපු ගණන් වලත් වාර්තා කළා මතකද සුළු මුදල් භාරකරුට ගෙවීම කියලා. ඒ ගෙවීමක් වශයෙන් වාර්තා කරනවා. ඒ වගේම ඉතින් මේ ගෙවීම් ජර්නලේ වාර්තා කරන්න ඕනේ ගෙවීමක් ලෙස. එය ලෙජරට පිටපත් කරන මෙන්න මේ විදිහට දිසටහන් තමයි පොදු ලෙජරය තුල මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් පාලන ගිණුම හර. මුදල් ගෙවීමක්නේ. ඒතර මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. මුදල් ගිණුම නැත්නම් මුදල් පාලන ගිණුම බැර. ඒක සුළු මුදල් ගනුදෙනු සුළු මුදල් ලැබීමක්. සුළු මුදල් භාරකරුවෙ ලැබීමක්. ඒක හැබැයි සුළු මුදල් ජර්නලේ වාර්තා වෙන්නේ නැහැ. ඍජුවම සුළු මුදල් පාලන ගිණුමට තමයි වාර්තා වෙන්නේ. ඒතර සුළු මුදල් පාලන ගිණුම හර කරනවා මුදල් පාලන ගිණුම බැර වෙනවා. දැන් මුදල් ගිණුම බැර. ඒතර සුළු මුදල් භාරකරුට කළ ගෙවීම ජර්නලේ තමයි මූලික සටහන් තබන්නේ. පොදු ලෙජරේ හර බැර වෙන්නේ කොහොමද? සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. නැත්නම් සුළු මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර. දෙක අග්‍රිමයේ ප්‍රතිපූර්ණය කිරීම. ඒකත් ඒ ආකාරයෙන්ම තමයි. අග්‍රිමයේ ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මාසයේ අවසානයේ සුළු මුදල් භාරකරුට ප්‍රධාන මුදල් භාරකරු යම්කිසි මුදලක් ලබා දීම. අර වියදම් කළ ප්‍රමාණය ලබා දෙනවා නේ. ඒතර ඒක ප්‍රධාන මුදල් භාරකරුගේ ගෙවීමක් නේ. ඒක නම් ගෙවීම් ජර්නලේ වාර්තා වෙන්න ඕනේ. ලෙජරට පිටපත් කිරීමේදී කලින් විදියමයි සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. සුළු මුදල් ගිණුම හර නැත්නම් සුළු මුදල් පාලන ගිණුම හර මුදල් ගිණුම බැර. ඒක සුළු මුදල් පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර කියලා කියන්නත් පුළුවන්. මෙතන සුළු මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර කියලා කියන්නත් පුළුවන්. දෙකේම අදහස එකයි. ඊළඟට ළමයි සුළු මුදල් භාරකරු සිදු කරන වියදම්. ඔබ දන්නවා සුළු මුදල් භාරකරු වියදම් කරනකොට ඒක සුළු මුදල් ගෙවීම් ජර්නලේ වාර්තා කරනවා. ඒ වාර්තා කිරීමේදී මුලින්ම ගෙවීම් තීරුවට වාර්තා කරනවා. ඊට අමතරව අදාළ විශ්ලේෂණ තීරුවට වාර්තා කරනවා. මෙතෙන්දී ඒ විශ්ලේෂණ තීරුවල එකතුවන් තමයි කාලච්ඡේදයේ අවසානයේ මත මාසයේ අවසානයේ ලෙජරට පිටපත් කිරීම කරන්නේ. උතර සුළු මුදල් ගෙවීම් තීරුවේ එක් වියදම් තීරුවල එකතු අරගෙන ගෙවීම් ජර්නලයේ එක් වියදම් තීරුව එකතු අරගෙන ඒ එකතුවන් ඒ අදාළ සුළු වියදම් ගිණුම් හර කරන්න ඕනේ. දැන් අර සුළු මුදල් ගෙවීම් ජර්නල් එකේ තිබුණේ ගමන වියදම් තීරුවක්, සංග්‍රහ වියදම් තීරුවක් ආදී වශයෙන්. ඒතර ගමන වියදම් තීරුවේ එකතුව ගමන වියදම් ගිණුමට හර කරන්න ඕනේ. තැපැල් වියදම් තීරුවේ එකතුව තැපැල් වියදම් ගිණුම හර කරන්න ඕනේ. දැන් නැවත පෙන්නොත් දැන් මේ විදිහට මෙහෙම අපි මේ තීරුව එකතු කරනවානේ මාස අවසානයේ. මාස අවසානයේ මේ තීරුව එකතු කරලා මේ එක් තීරුව එකතුව තමයි පිටපත් කරන්නේ අපි. තේරුණාද? තොර දැන් ලිපි ද්‍රව්‍ය වියදම් තීරුව එකතුව කියමුකෝ. මෙතන අපි යටින් ලියනවා ලිපි ද්‍රව්‍ය ගිණුමට හර කළා කියලා කෙටියෙන් ලියලා මේ ඉලක්කම පොදු ලෙජරේ ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම හර කරනවා. සංග්‍රහ වියදම් තීරුව එකතුව යටින් ලියනවා මෙහෙම සංග්‍රහ වියදම් ගිණුම හර කළා කියලා ලියලා
එකතුව කෙලින්ම සංග්‍රහ වියදම් කිරීමට හර කරනවා. කුලී වියදම් කිරීම තීරු එකතුව කුලී වියදම් කිරීම හර කරනවා. විවිධ වියදම් තීරු එකතුව විවිධ වියදම් කිරීම හර කරනවා. ඒතර සුළු වියදම් සියල්ලයි අදාළ වියදම් තීරු වල එකතුව අදාළ සුළු වියදම් කිරීම හර කරනවා. සමස්ත වටිනාකමේ මුළු ගෙවීම තියෙනවානේ. මුළු සම්පූර්ණ වියදම් සඳහා කළ සම්පූර්ණ වටිනාකම එකතුව මෙතන මේ වියදම් තීරු කියලාම එකතුව සුළු මුදල් ගිණුම බැර. නැත්නම් සුළු මුදල් පාලන ගිණුම බැර. කොටිම කිව්වොත් සුළු වියදම් සම්බන්ධ දිස්සටහන අහුවොත් මෙහෙම අපි කියන්නේ අදාළ වියදම් ගිණුම් හර සුළු මුදල් ගිණුම බැර. ඉතින් සුළු මුදල් ගිණුමට එක් එක් වියදම එකතුව වෙන වෙනම බැර කරන්නත් පුළුවන්. සම්පූර්ණ එකතුව බැර කරන්නත් පුළුවන්. අපි තුමු මෙතන වියදම් තීරු එකතුව වෙන වෙනම සුළු වියදම් අදාළ වියදම් ගිණුම් හර සුළු මුදල් පාලන ගිණුම බැර කරන්නත් පුළුවන්. එමෙ තමයි වියදම් ගිණුම් 5කට හර වුණා කියමු. ඒ හර වෙච්ච වටිනාකම් සියල්ලකම එකතුව සුළු මුදල් පාලන ගිණුම බැර කරන්නත් පුළුවන්. හර වෙලා තියෙනවා ගිණුම් කීපයකට බැර වෙලා තියෙනවා සුළු මුදල් පාලන ගිණුම. කොහොම නමුත් සුළු වියදම් දිස්සටහන වෙන්න ඕනේ අදාළ වියදම් ගිණුම හර සුළු මුදල් ගිණුම බැර. අදාළ වියදම් ගිණුම හර සුළු මුදල් ගිණුම බැර. ඊළඟට තියෙනවා වියදම් නොවන ගෙවීම. අර වෙනත් වියදම් තීරුවේ තියෙන්නේ. වෙනත් වියදම් නෙමෙයි වෙනත් කියලා තීරුවක් තියෙන්නේ. එතන තියෙන්නේ. එතන වියදම් නොවන ගෙවීම. නැහැ මේ කර කළ ගෙවීමක් වගේ දෙයක් එතන ඇතුළත් වෙන්න පුළුවන්. වියදම් නොවන ගෙවීම අදාළ පුද්ගලයාගේ අදාළ ලෙජර් ගිණුම හර කරන්න ඕනේ. හර කරලා ඒකත් සුළු මුදල් පාලන ගිණුම බැර. තේරුණාද? සුළු මුදල් ගිණුම බැර. අදාළ ලෙජර් ගිණුම හර සුළු මුදල් ගිණුම බැර වෙනවා. ඒතර සියලුම සුළු ගෙවීම් වියදමක් වුණත් වියදමක් නොවන ගෙවීමක් වුණත් සුළු මුදල් ගිණුම බැර වෙන්නට ඕනේ. හර වෙන්නේ වියදමක් නම් ඊට අදාළ වියදම් ගිණුම හර වියදමක් නොවන ගෙවීමක් නම් ඊට අදාළ ගිණුම හර. එසේ සිදු කිරීමෙන් අනතුරුව මාසය අවසානයේ සුළු මුදල් පාලන ගිණුම තුලනය කරලා අවසාන ශේෂය ගන්නවා. ඉදිරි ශේෂය ඊළඟ මාසයේ ආරම්භයේදී එමෙතන මේ මාසයේ අවසානයේදීම ඉදිරි ගාන ප්‍රතිපූර්ණය වෙනවා. පැහැදිලි නේද? මේ තමයි සුළු මුදල් ගනුදෙනු ලෙජරයට පිටපත් වන ආකාරය. අපි ඊළඟට බලමු. හොඳයි අපි දැන් බලමු මේ අභ්‍යාසය. අභ්‍යාසංග 1 පහතින් දැක්වෙන්නේ රුවන්වැලි ව්‍යාපාරය තුළ 2017 ජනවාරි මාසයට අදාළ ගනුදෙනු කිහිපයකි. මේ රුවන්වැලි ව්‍යාපාරයේ ගනුදෙනු කිහිපයක් දෙනවා. දිනය වවුචර් පත් අංකය ගනුදෙනුව රුපියල්. මේ වවුචර් අංකෙ මෙතන ඉන්නේ. 3 සුළු මුදල් බාර කඩුදුණු මුදල 2500යි. ඊළඟ බඩුතොග මිලදී ගැනීම, භාණ්ඩ ගෙනීමේ කුලී, ඊළඟ වවුචර් අංක 1 සංග්‍රහ වියදම්, වවුචර් අංක 2 මුද්‍රා ලියුම් කවර වියදම්, පිරිසුදු කිරීමේ වියදම්, ලී බඩු මිලට ගැනීම, තැපැල් ගාස්තු, කුලී රත ගාස්තු, රනිල්ට ගෙවුවා පිරිසුදු කිරීමේ වියදම්. අවශ්‍ය වන්නේ 1 රුවන්වැලි ව්‍යාපාරයේ සුළු මුදල් ගෙවීම් ජර්නලය පිළිල කරන්න. සුළු මුදල් ගෙවීම් ජර්නලය. 2 පොදු රජරට පිටපත් කරන්න. දැන් මෙතන බලන්න මේ අභ්‍යාසය තුළ තියෙනවා මේ ගෙවීම් අතර තියෙනවා සුළු මුදල් නොවන ගනුදෙනුත් තියෙනවා. ඒ කියන්නේ සුළු මුදල් ගෙවීම් ජර්නල් එක ඇතුළත් කළ නොහැකි. කියන්නේ වටිනාකම ඉහළගයක් ගන්නා ගනුදෙනුත් තියෙනවා. ඒවා වාර්තා කරන්නේ මුදල් ගෙවීම් ජර්නලේ. ඒතර මෙතන උදාහරණයක් වශයෙන් දැන් බඩුතොග මිලට ගත්තා රුපියල් 60000යි. රුපියල් 60000ක් කියන්නේ මේ ගහනේ විශාල වටිනාකමක්. මොකද සුළු මුදල් බාරකවුන්ට දීලා තියෙන රුපියල් 2500 මාසෙටම වියදම් කරන්න. ඒතර මේ 60000ක් කියන්නේ නම් සුළු මුදල් ගනුදෙනුවක් නෙවෙයි. භාණ්ඩ ගෙනීමේ කුලී 8000යි. ඒකත් සුළු මුදල් ගනුදෙනුවක් නෙවෙයි. දැන් මේක අපි වාර්තා කරන්නේ නැහැ සුළු මුදල් පොතේ. භාණ්ඩ ගෙනීමේ වියදම් වාර්තා කරන්නේත් නැහැ. ඒක 8000යි. ඒක ලොකු වටිනාකමක්. ඒකත් ලියන්නේ නැහැ. ආයි මෙතන ආයතන 3යි 7 ලී බඩු මිලදී ගත්ත 6000යි. මේකත් ඉහළ වටිනාකමක්. මේකත් සුළු මුදල් පොතේ වාර්තා කරන්නේ නැහැ. ඒතර සුළු මුදල් පොතේ වාර්තා කරන ගනුදෙනු සඳහා තමයි මේ වවුචර් පත් දීලා තියෙන්නේ. මෙතන වවුචර් අංක 1 සංග්‍රහ වියදම්. වවුචර් අංක 2 මුද්‍රා ලියුම් කවර වියදම්. වවුචර් අංක 3 පිරිසුදු කිරීමේ වියදම්. දැන් මේකට වවුචර් එකක් නැහැ, සුළු මුදල් වවුචර් එකක් නැහැ නේද? මෙතන වවුචර් අංක 4 තැපැල් ගාස්තු, 5 කුලී රත ගාස්තු, 6 රනිල්ට ගෙව්වා. පොඩි වටිනාකමක් නේ. 7 පිරිසුදු කිරීමේ වියදම්. මේ ගෙවීම් ටික තමයි සුළු මුදල් ජර්නල් එක වාර්තා කරන්න ඕනේ. දැන් ඔබ සුළු මුදල් ජර්නලය විවෘත කරනකොට වියදම් සඳහා වෙනම තීරු දාන්නට ඕනේ. දැන් මෙතන සංග්‍රහ වියදම් තියෙන නිසා සංග්‍රහ වියදම් තීරුවක් දාන්න පුළුවන්. මුද්‍රා ලියුම් කවර වියදම් කියන්නේ තැපැල් වියදම්. තැපැල් වියදම් කියලා තීරුවක් දාන්න පුළුවන්. කුලී රත ගාස්තු කියන්නේ ගමන් වියදම්. ගමන් වියදම් කියලා තීරුවක් දාන්න පුළුවන්. පිරිසුදු කිරීම දෙපාරක් තියෙන නිසා පිරිසුදු කිරීමේ වියදම් කියලා තීරුවක් දාන්න පුළුවන්. ඒ වගේම
දැන් ගෙවීම් තියෙනවනේ 7ක් වවුචර් පත් 7ක් තියෙනවනේ. නම් සුළු මුදල් පොත හදනකොට සුළු මුදල් ගෙවීම් ජර්නලය හදනකොට එහි දිග ප්‍රමාණය ඒ වවුචර් පත් සංඛ්‍යාව අනුව තීරණය කරන්න. වවුචර් පත් 7ක් තියෙනවා කියන්නේ ගෙවීම් 7යි. ගෙවීම් 7යි තව එකතු කිරීම දාන්නයි තව පෙළි 4ක් 3-4ක් තිබ්බම ඇති. ඒතර ඔබ දැන් මෙන්න මේ ආකාරයට මුලින්ම සුළු මුදල් ගෙවීම් ජර්නලයක් රෝල් කරන්න ඕනේ. ඔබගේ පොතේ සුළු මුදල් ගෙවීම් ජර්නලය රෝල් කරගන්න දිනය විස්තරයේ වවුචර් අංකය ගෙවීම්. විශ්ලේෂණ තීරු වශයෙන් අපි මේ අභ්‍යාසය අනුව හඳුනාගත්තා. තැපැල් වියදම් තියෙනවා, සංග්‍රහ වියදම් තියෙනවා, ගමන් වියදම් තියෙනවා, පිරිසුදු කිරීමේ වියදම් තියෙනවා. ඒ වගේ වෙනත් තීරුවක් ගන්න. වෙනත් තීරුව දාන්න අපි අර වියදම් නොවන ගෙවීම්නේ. ලෙජර් පිටුවක තීරුවක් තිබුණත් කමක් නැහැ. අපිට භාවිතයේදී ඒක අපේ පන්ති කාමරවලදී හදන ගණන් වලදී උසස් පෙළ පන්තිද අපි ලෙජර් ඒ සඳහා පිටු අංක දාන්න නැති නිසා මේ තීරුව අපිට අවශ්‍යත් නැහැ. තිබුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඔය විදිහට අපි සුළු මුදල් ගෙවීම් ජර්නලය මුලින්ම රෝල් කරලා මේ එක් එක් ගනුදෙනුව සුළු මුදල් ජර්නලයේ වාර්තා කරන ගනුදෙනු සුළු මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා කරමු. ඉන් අනතුරුව පොදු ලෙජරයට පිටපත් කිරීම කරමු. පැහැදිලි නේද? හොඳයි. දැන් ඔබ සූදානම් නම් අපිට දැන් ගණන් හදන්න පටන් ගන්න පුළුවන්. බලන්න. දැන් මේකම අපිට පුළුවන් පොදු ලෙජරෙත් අවශ්‍ය නම් ගිණුම් විවෘත කිරීම කරන්න පොදු ලෙජර එනවා අනිවාර්යයෙන්ම මුදල් පාලන ගිණුම එනවා. මොකද සුළු මුදල් ගෙවීමක් වෙනවනේ. ඒ වගේම සුළු මුදල් පාලන ගිණුම. මේ දෙකම සුළු මුදල් ගිණුම කියලා කියන්නත් පුළුවන්. සුළු මුදල් පාලන ගිණුම කියන්නත් පුළුවන්. මුදල් ගිණුම කියන්නත් පුළුවන්. මුදල් පාලන ගිණුම කියලා කියන්නත් පුළුවන්. පැහැදිලිද? ඊට අමතරව තව ගිණුම් ඒවි අපි ඒ ගිණුම් ඒ අවස්ථාව අනුව නම් කරගමු. දැන් බලන්න අපි පළවෙනි ගනුදෙනුව ගත්තහම මාර්තු 1 සුළු මුදල් බාරකරට දුන් මුදල රුපියල් 2500යි. ඔය ගනුදෙනුව වාර්තා කරන මූලික සටහන මොකද්ද? මූලික සටහන් පොත මොකද්ද? මුදල් ගෙවීම් ජර්නලය. ප්‍රධාන මුදල් බාරකරු හදන මුදල් ගෙවීම් ජර්නලය. ඒක පිටපත් කරන්න කොහොමද? පිටපත් කරන්නේ නම් පොදු ලෙජරේට දැන් ප්‍රධාන මුදල් බාරකරු ගෙවීමක්නේ මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් පාලන ගිණුම හර. අපිට නම් එම ලෙජර් ගිණුම් දෙකේ වාර්තා කරන්න පුළුවන්. මේ ගනුදෙනුව සුළු මුදල් ජර්නලයේ වාර්තා කරන්නේ නැහැ. ඒක සුළු මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා කරන්නේ ගෙවීමක් විතරයිනේ. මේක සුළු මුදල් බාරකරුගේ ලැබීමක්. ලැබීම කෙලින්ම වාර්තා කරන සුළු මුදල් පාලන ගිණුමට. එහෙනම් මේ ගනුදෙනුව අපි ලෙජරට පිටපත් කරමු 2500 මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් පාලන ගිණුම හර. දිනේ මාර්තු 1නේ මුදල් පාලන ගිණුම බැර කරමු. දිනේ මාර්තු 1 සුළු මුදල් කියලා වටිනාකම 2500යි. සුළු මුදල් පාලන ගිණුම හර 2500 දිනේ මාර්තු 1 ස්ථිර මුදල් කියලා. මුදල් ගිණුම බැර සුළු මුදල් ගිණුම හර ලෙජරේ. හැබැයි මේ ගනුදෙනුව සුළු මුදල් ජර්නලයේ වාර්තා වෙන්නේ නැහැ. දැන් අපි සුළු මුදල් බාරකවට දුන් මුදල රුපියල් 2500 අපි මුදල් පාලන ගිණුම බැර කළා. සුළු මුදල් පාලන ගිණුම හර කළා. ඊළඟට තියෙන මාර්තු 2 ගනුදෙනුව බඩුතක මිලට ගැනීම රුපියල් 60000යි. මෙම ගනුදෙනුව අනිවාර්යයෙන් වාර්තා කරන උපයෝගී පොත මූලික සටහන් පොත වෙන්නේ මොකද්ද? මුදල් ගෙවීම් ජර්නලය. तो मुदल ගෙවීම් ජර්නලයේ ගෙවීමක් මේක. මුදල් ගෙවීම් ජර්නලයේ හරහා මුදල් පාලන ගිණුමට යනවා. අපි ළඟ මෙතන මුදල් ගෙවීම් ජර්නලයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මුදල් පාලන ගිණුම තියෙනවා. අපිට පුළුවන් මේ 60000 මුදල් පාලන ගිණුම බැර කරලා හර වෙන්න තියෙන ගැනුම් ගිණුම අපි ළඟ ගැනුම් ගිණුම අහලා නැහැ. නමුත් මුදල් පාලන ගිණුම තියෙන නිසා අපිට මුදල් පාලන ගිණුම මේක බැර පැත්තට දාන්න පුළුවන් ගැනුම් කියලා. එක මුදල් ගෙවීම් ජර්නලයෙන් ඇතුළත් කළ ගෙවීම් ජර්නල එකතුව තීරුව තමයි සාමාන්‍ය මුදල් පාලන ගිණුමට සම්බන්ධ වෙන්නේ. මෙතන විස්තර දෙලා නැති නිසා අපි කෙලින්ම මුදල් පාලන ගිණුම බැර කළා. ඊළඟ ගෙවීම 3 බහණ්ඩ ගෙනීමේ කුලි රුපියල් 8000යි. ඒකත් සුළු මුදල් ජර්නලයේ වාර්තා වෙන්නේ නැහැ. ඒකත්
මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා කරන ගනුදෙනුවක්. ඔතන මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා වෙනවා. ගෙවීම් ජර්නලයේ ගෙවීමක් ඉඳන් මුදල් පාලන කිරීමට බැර වෙනවා. අපිට පුළුවන් ඒක නම් මුදල් පාලන කිරීම අපි ළඟ තියෙන නිසා මුදල් පාලන කිරීමට ගෙනීමේ කුලී කියලා බැර ගන්න පුළුවන් 8,000. ගෙනීමේ කුලී 8,000 මුදල් පාලන කිරීම බැර කරන්න පුළුවන් ගෙනීමේ වියදම් කිරීම හර. ඊළඟට තියෙන්නේ දිනේ මාර්තු 4 වවුචර් අංක 1 සංග්‍රහ වියදම් රුපියල් 200යි. මේ ගනුදෙනුව පැහැදිලිව සුළු ගෙවීමක් වවුචර් පතකුත් හදලා තියෙනවානේ. එහෙනම් මුලින්ම සුළු මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා වෙන්න ඕනි. ඉන් අනතුරුව ලෙජර් පිටපත් වෙන්න ඕනි. සංග්‍රහ වියදම් රුපියල් 200යි. මාර්තු 4නේ සුළු ගෙවීම් තිරු ලියන මේ විදිහට දිනේ මාර්තු 4 විස්තරයට දාගන්න සංග්‍රහ වියදම් කියලා. වවුචර් අංක 1 කීයද වටිනාකම තිබ්බේ? සංග්‍රහ වියදම් රුපියල් 200යි. ඉන් අනතුරුව ලියන්න එක අදාළ විශ්ලේෂණ තීරුවට දාන සංග්‍රහ වියදම් තීරුවට රුපියල් 200යි. පැහැදිලිද? හොඳයි. කන ඊළඟ ගනුදෙනු අංකය මාර්තු 5 වවුචර් අංක 2 මුද්දර හා ලියුම් කවර වියදම් රුපියල් 180යි. එකත් සුළු මුදල් ගනුදෙනුවක් මාර්තු 5 දිනය 180යි වටිනාකම. මුද්දර හා ලියුම් කවර නේද? ලියන්න මේ විදිහට දිනේ මාර්තු 5 මුද්දර හා ලියුම් කවර වවුචර් අංක 2 රුපියල් 180යි. ඒක අයිති වන වියදම් තීරුව මොකද්ද? තැපැල් වියදම්. 180 තැපැල් වියදම් තීරුවට දාන්නට ඕනේ. පැහැදිලි නේද? හොඳයි. ගන්න ඊළඟ ගනුදෙනුව මාර්තු 6 වවුචර් අංක 3 පිරිසුදු කිරීමේ වියදම් රුපියල් 300ක් තියෙනවා. පිරිසුදු කිරීමේ වියදම් එකත් යායුතු වන්නේ සුළු මුදල් ජර්නල් රුපියල් 300යි. දිනේ මාර්තු 6 පිරිසුදු කිරීම වවුචර් අංක 3 රුපියල් 300යි. අයිති වෙන්නේ කොහටද? පිරිසුදු කිරීමේ වියදම් තීරුවට 300. පැහැදිලිද? බලන්න ඊළඟ ගනුදෙනුව මාර්තු 7 සුළු මුදල් නොවන ගනුදෙනුවක් ලී බඩු මිලදී ගැනීම රුපියල් 6,000යි. ඒ කියන්නේ සුළු මුදල් ජර්නල් නෙමෙයි මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවීම් ජර්නලයෙන් පිටපත් වෙන කොහටද? මුදල් පාලන ගිණුම. ඉතින් මුදල් පාලන ගිණුම තියෙන නිසා ලී බඩු මිලදී ගත්තා මුදල් ගිණුම බැර ලී බඩු ගිණුම හරනේ මුදල් පාලන ගිණුම බැර කරන්න පුළුවන් අපිට. මුදල් පාලන ගිණුම තියෙන නිසා ලී බඩු කියලා 6,000 බැර කරන්න පුළුවන්. මුදල් පාලන ගිණුම බැර ලී බඩු ගිණුම හර වෙනවා නේද? ඊළඟ ගනුදෙනු බලන්න මාර්තු 8 වවුචර් අංක 4 තැපැල් ගාස්තු ගෙවුවා රුපියල් 300යි. ඒක සුළු මුදල් ගනුදෙනුවක්. සුළු මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා කරන්න. වවුචර් අංක 4 දිනේ මාර්තු 8 රුපියල් 300යි නේ. අපි ලියමු මෙහෙම. දිනේ මාර්තු 8 තැපැල් ගාස්තු රුපියල් 300යි. තැපැල් ගාස්තු වවුචර් අංක 4 රුපියල් 300යි. ඒක අයිති වෙන තැපැල් වියදම් තීරුවට. පැහැදිලිනේ? හොඳයි. බලන්න ඊළඟ ගනුදෙනුව මාර්තු 9 වවුචර් අංක 5 කුලී රත ගාස්තු රුපියල් 250යි. කුලී රත ගාස්තු 250යි සුළු මුදල් ගනුදෙනුවක්. සුළු මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා කරන්නට ඕනි. මාර්තු 5 දිනය වටිනාකම 250යි නේද? කුලී රත ගාස්තු. දිනේ මාර්තු 9 කුලී රත ගාස්තු වවුචර් අංක 5 ඉලක්කම 250යි. වටිනාකම. කුලී රත ගාස්තු අයිති වෙන්නේ කොහටද? වියදම් තීරුව තැපැල්ද? නෑ සංග්‍රහද? නෑ ගමන වියදම් නේද? ගමන් කටයුතු සඳහා කුලී රත ගාස්තු කුලී රත වැය කරන්නේ.
කුලී රථේ පාවිච්චි කරන ගමන් වියදම් යනවා නේද? හරි 250යි. ඊළඟ බලන්න දිනේ මාර්තු 10 වවුචර් අංක 6 රනිල්ට ගෙවුවා රුපියල් 600යි. රනිල්ට කළ ගෙවීම වියදමක්ද වියදමක් නොවන සුළු වියදම් ගණතුනක් තමයි සුළු මුදල් ගණතුනක් තමයි. හැබැයි සුළු වියදමක් නෙවෙයි වියදම් නොවන ගෙවීමක් රුපියල් 600. ඒතර සුළු මුදල් ජර්නලේ වාර්තා කරන්න ඕනේ වියදම් නොවන ගෙවීම වශයෙන්. දිනේ මාර්තු 10 නේ 3.10 රනිල් වවුචර් අංක 6 වටිනාකම 600යි. සුළු මුදල් ගනුදෙනුවක් හැබැයි වියදම් නොවන ගෙවීමක්. එහෙනම් කොහෙද අපි වාර්තා කරන්නේ වෙනත් වියදම්. වෙනත් ගෙවීම් තීරුවනේ 600. පැහැදිලිද? හොඳයි. ඊළඟ ගනුදෙනුව බලන්න. මාර්තු 11 වවුචර් අංක 7 පිරිසුදු කිරීමේ වියදම් නැවතත් 150ක් තියෙනවා. කොහෙද වාර්තා කරන්නේ සුළු මුදල් ගනුදෙනුවක් සුළු මුදල් ජර්නලේ නේද? මාර්තු 7 150යි වටිනාකම පිරිසුදු කිරීම. මාර්තු 11 පිරිසුදු කිරීම වවුචර් අංක 7 කීයද වටිනාකම 150යි තිබුණේ 150යි. ඒක සුළු වියදමක්නේ. මොකද වියදම පිරිසුදු කිරීමේ වියදම් තිරු දාන්න 150. පැහැදිලිද? හොඳයි. දැන් ගනුදෙනු අවසానයි නේද? වෙන ගනුදෙනු නැහැ. ඔච්චරයි ඔය ගණනේ තියෙන ගනුදෙනු ප්‍රමාණය. දැන් අපි සුළු මුදල් ගෙවීම් ජර්නලය එකතු කිරීම හා පිටපත් කිරීම කරමු ලෙජරේට. සුළු මුදල් ගනුදෙනු 7යි තිබ්බේ. 7 වාර්තා කළා. දැන් මේ එක් එක් තීරුව වෙනම එකතු කරන්නට ඕනේ. මේ එකතු කිරීමේදී ගහන්න ගෙවීම් තීරුවේ ඉඳන් වෙනත් තීරුව දක්වා එකතු කිරීමේදී ගහලා මේ තීරුව එකින් එක පල්ලහට එකතු කරන් එන්න ඕනේ. බලන්න ඉස්සෙල්ලාම ගෙවීම් තීරුව බලන්න එකතුව බිඳුවයි 10 18 එකක් ඉතුරුයි 3යි 4යි 7යි 10යි 12යි 18යි 19යි 1980යි. කියන සම්පූර්ණ ගෙවීම් වල වටිනාකම 1980යි. එතන තැපැල් වියදම් තියෙනවා 300 180ක් තොර 480යි තැපැල් වියදම් තීරුව එකතුව. සංග්‍රහ වියදම් තියෙන ඔක්කොම 200ක්. ගමන් වියදම් තියෙනවා 250ක්. පිරිසුදු කිරීම වියදම් තියෙන ඔක්කොම 5යි 450ක්. වෙනත් ගෙවීම් තියෙනවා 600ක්. ලෙජර් පිටුව අදාළ නැහැ අපිට. මෙන්න ගෙවීම් තීරු වල එකතුවක්. දැන් අපි මේක ලෙජරට පිටපත් කිරීම කරන්න ඕන. කොහොමද කරන්නේ? මේ එක් එක් වියදම් තීරු එකතුව අරගෙන ඒවා අදාළ වියදම් ගිණුම් හර සුළු මුදල් ගිණුම නැත්නම් සුළු මුදල් පාලන ගිණුම බැර. වියදම් නොවන ගෙවීම් අදාළ ගිණුම හර සුළු මුදල් පාලන ගිණුම බැර. එච්චරයි. අපි මෙහෙම කරමු. තැපැල් වියදම් තීරුව. තැපැල් වියදම් තීරුව එකතුව 480ක් තියෙනවා. අපි මෙහෙම ලියමු පහලින්. මේ ගැන කොහොමද අපි පිටපත් කරන්නේ? තැපැල් වියදම් ගිණුමට පිටපත් කරනවා. තැපැල් වියදම් ගිණුම හර කළා කියලා කිටින් ලියමු පුංචිට මෙහෙම යටින්. තැපැල් වියදම් ගිණුම හර. සංග්‍රහ වියදම් තීරුව එකතුව පහලින් ලියන්න මෙහෙම. සංග්‍රහ වියදම් ගිණුම හර. ගමන් වියදම් තීරුව එකතුව පහලින් ලියන්න ගමන් වියදම් ගිණුම හර කියලා. ගමන් වියදම් ගිණුම හර. අනිත් අතට ලියන්නේ මේක. පිරිසුදු කිරීමේ වියදම් තීරුව එකතුව යටින් ලියන්න පිරිසුදු කිරීම වියදම් ගිණුම හර කියලා. පිරිසුදු කිරීම වියදම් ගිණුම හර. වෙනත් තීරුවේ තියෙන 600ක්. ඒක හැබැයි මෙතන තීරුවේ සමාහට වටිනාකම එකයි මේ ගණනේ තියෙන්නේ. ඉතින් එක ගිණුමයි යන නමුත් වටිනාකම් කීපයක් තිබුණොත් ඒ ගිණුම වලට යනවා. ඒ නිසා මෙතන විශේෂයෙන් ලියලා අවශ්‍ය නැහැ. අදාළ ගිණුම් හර කියලා කරන්නේ අදාළ ගිණුම් හර කියලා ලියුවට කමක් නැහැ. නමුත් එතන එක ගිණුමකට නෙමෙයි ගිණුම් කීපයකට. අදාළ ගිණුම් හර. හරි. දැන් අපි පිටපත් කිරීම කරමු. තැපැල් වියදම් තීරුවට කීයක් වෙනවද? 480ක්. තැපැල් වියදම් කියලා ගිණුමක් හර කරන්නට ඕනේ 480ක්. ගිණුමක් නම් කරනවා තැපැල් වියදම් ගිණුම කියලා. 480ක් හර කරනවා විස්තර ලියන සුළු මුදල් කියලා.
අපිට ඔක කෙලින්ම සුළු මුදල් ගිණුම බැර කරන්න පුළුවන්. නැත්නම් අර ඒ හරකල සියල්ලගේම එකතු වරන් එකපාර පිටපත් කරන්න පුළුවන්. අපි එකතු දාමක ලේසි. ඊට පස්සේ ගන්න සංග්‍රහ වියදම්. සංග්‍රහ වියදම් 200ක් තියෙනවා. මේක සංග්‍රහ වියදම් ගිණුම හර වෙන්න ඕනේ. අපි ලෙජරේ ගිණුමක් නම් කරනවා සංග්‍රහ වියදම් කියලා. හර කරනවා 200ක් විස්තර ලේන සුළු මුදල් කියලා. ඊට පස්සේ බලනවා ඊළඟ තීරුව මොකක්ද කියලා. ගමන් වියදම්. ගමන් වියදම් තියෙනවා 250ක්. ගමන් වියදම් ගිණුම හර. අපි ලෙජර් ගිණුමක් නම් කරනවා ගමන් වියදම් කියලා 250ක් හර කරනවා. ගමන් වියදම් ගිණුම කියලා 250ක් හර කරනවා විස්තරයේ සුළු මුදල්. ඊළඟට තියෙනවා පිරිසුදු කිරීම වියදම් කියලා 450ක්. පිරිසුදු කිරීම වියදම් කියලා ගිණුමකට හර කරන්න ඕනේ. ලෙජර් ගිණුමක් නම් කරනවා පිරිසුදු කිරීම වියදම් ගිණුම 450ක් හර කරනවා ස්ත්‍රේ සුළු මුදල්. හරිනේ? ඔච්චරයි වියදම් තිබෙන්නේ ඔක්කොම. අනික 600 වියදම් නොවන ගෙවීමක් නේ. ඒතරම් අපි මේ හර කළ වටිනාකම් සියල්ලගේ එකතුව කීයද? දැන් මෙතන සම්පූර්ණ එකතුව තියෙන 1980ක් 1980 තුල මේ 600ක් තියෙනවනේ. ඒතර මේ 1980 මේ 600 අයින් කළාම ඉතුරු ටික තමයි වියදම් ටික වෙන්නේ. ඒතර 1980න් අපි 600ක් අයින් කරනවා. 1380ක් අපි වියදම් වෙනුවෙන් හර කරලා තියෙනවා. එහෙනම් අපි වියදම් ගිණුම හර කළා 1380ක් කෙලිම සුළු මුදල් පාලන ගිණුම බැල කරමු මේක. සුළු මුදල් පාලන ගිණුම බැල කරනවා වියදම් ගිණුම් කියලා 1380ක්. 1680 නෙමෙයි 1380යි. 1380ක් අපි වෙනම හර කළා අදාළ වියදම් ගිණුම වලට. 1980න් 600ක් රනිල්ට කළ ගෙවීමනේ. ඒක වෙනම හර කරන්න ඕනේ. දැන් මම මේ ගත්තේ මෙන්න මේ වියදම් 4. මේ වියදම් 4 එකතුව තමයි 1380 ආවේ. මේ 600 සුළු ගෙවීමක් ඒක රනිල්ට. ඒක වියදමක් නෙවෙයිනේ. ඉතින් වෙනම ගන්න එක. ඒතර ඒක එක පුද්ගලයාට ගෙවලා තියෙන රනිල්ට රනිල් ගිණුම හර. සුළු මුදල් පාලන ගිණුම බැර. ලෙජරේ නම් කරනවා ගිණුමක් රනිල් ගිණුම කියලා. රනිල් හර කරනවා 600ක් සුළු මුදල් කියලා. සුළු මුදල් පාලන ගිණුම බැර වෙනවා. සුළු මුදල් පාලන ගිණුම බැර කරන එක වෙනත් තීරුවනේ ගත්තේ නේද? වෙනත් කියලා 600ක්. වෙනත් නම් මෙතන ගියේ රනිල් ගිණුම විතරයි. නමුත් තව ගිණුම් තියෙන කීපයක් තියෙන නිසා මෙතන වෙනත් කියලා කියනවා. ඒතර බලන්න සුළු මුදල් 2500ක් ලැබුණා. සුළු මුදල් ගෙවීම කළා වියදම් සඳහා ඔක්කොම 1380ක්. ඒ වියදම් ගිණුම් හර වෙනත් ගෙවීමක් තියෙනවා 600ක්. ඒතර 1980ක් ගෙවීම කරලා තියෙනවා. ඒතර සුළු මුදල් පාලන ගිණුම තුලනය කළාම ඉතිරි ශේෂය එනවා. පැහැදිලිද? මෙන්න මුදල් පාලන ගිණුම දී තිබෙන තොරතුරු මෙන්න අනිකුත් ලෙජර් ගිණුම් ටික. ඔන්න ඔය ආකාරයට තමයි ඔය අභ්‍යාසයේ පිටපත් කිරීම සිද්ධ වෙන්නට ඕනේ. බලන්න නැවතත් මෙතන සුළු මුදල් ගෙවීම් ජර්නලය වියදම් තීරු අවසානයේ එක් වියදම් ගිණුම් හර කළා කියලා ලියනවා. යටින් එකතුව එකවරම එක් තීරු වල එකතුව අදාළ වියදම් ගිණුම් හර කළ වටිනාකම සම්පූර්ණ එකතුව සුළු මුදල් පාලන ගිණුම් බැර. වෙනත් තීරුවේ තියෙන වටිනාකම මෙතන එකයි තිබුණේ රනිල්ට කළ ගෙවීම විතරයි. ඒක රනිල් ගිණුම හර කළා සුළු මුදල් පාලන ගිණුම බැර කළා. ওই විදිහට තමයි මේ අභ්‍යාසයේ අපි බලාපොරොත්තු වුණු පිළිතුර සුළු මුදල් ගෙවීම් ජර්නලයයි පොදු ලෙජරේ අදාළ ගිණුම් වලට පිටපත් කිරීමයි. පැහැදිලිද? හොඳයි. අපි යමු ඊළඟ අභ්‍යාසයට. අභ්‍යාස සංඛ්‍යා 2 බලන්න. එන්නෙන් ව්‍යාපාරයේ සුළු ගෙවීම් අග්‍රිම ක්‍රමයක් මත ක්‍රියාත්මක කිරීමට 2020 ජනවාරි 1 වෙනි දින තීරණය කරලා තියෙනවා. මේ ආයතනය සුළු මුදල් අග්‍රිම ක්‍රමයක් පවත්වා ගන්න තීරණය කරලා තියෙනවා 2020 ජනවාරි 1 වෙනිදා සිට. මේ තියෙන ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ වෙච්ච ගනුදෙනු සමූහයක්. දිනය ගනුදෙනුව වවුචර් අංකය රුපියල් වටිනාකම. ජනවාරික අග්‍රිමේ ලැබෙන රුපියල් 3000යි.
ජනවාරි 2 ගමන් වියදම් වවුචර් අංක 1 450යි. ජනවාරි 3 ලිපිද්‍රව්‍ය වියදම් වවුචර් අංක 2 875යි. ජනවාරි 4 චන්නට ගෙව්වා වවුචර් අංක 3 750යි. එදාම පෑන් පැන්සල් වියදම් වවුචර් අංක 4 රුපියල් 250යි. ජනවාරි 5 අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. ආය ජනවාරි 7 සංග්‍රහ වියදම් වවුචර් අංක 5 රුපියල් 600යි. ජනවාරි 8 ලිපිද්‍රව්‍ය වියදම් වවුචර් අංක 6 560යි. කයි 10 සංග්‍රහ වියදම් වවුචර් අංක 7 රුපියල් 600යි. ජනවාරි 11 පිරිසුදු කිරීමේ වියදම් වවුචර් අංක 8 450යි. ආය 12 වෙනිදා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. මේ ගණනේ අවස්ථා දෙකකදී අග්‍රිමය ප්‍රතිපූර්ණය වෙනවා. ඊට පස්සේ කියනවා අවශ්‍ය වන්නේ බලන්න ගමන් වියදම්, ලිපිද්‍රව්‍ය වියදම්, සංග්‍රහ වියදම්, පිරිසුදු කිරීමේ වියදම් සහ වෙනත් තීරු සහිත විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් ගෙවීම් ජර්නලය. 2 සෑම අග්‍රිමය ප්‍රතිපූර්ණය කිරීමකදීම ලෙජර් ගිණුම් වලට පිටපත් වන ආකාරය පෙන්වමින් පොදු ලෙජරේ අදාළ ගිණුම්. ඒතර මේ ගණනේ මේ දී තිබෙන තොරතුරු ආධාරයෙන් බලාපොරොත්තු වෙනවා උත්තර දෙකක්. එකක් සුළු මුදල් ගෙවීම් ජර්නලය. ඒකේ වියදම් තීරු මොනවද කියලා පැහැදිලිව කියනවා. වියදම් තීරු ගමන්, ලිපිද්‍රව්‍ය, සංග්‍රහ, පිරිසුදු කිරීම. එතන 4යි ඊළඟ වෙනත් තීරුවයි. ඊට පස්සේ පොදු ලෙජරේ අදාළ ගිණුම් සුළු මුදල් අග්‍රිමය දෙවරක් මේ ගානේ ප්‍රතිපූර්ණය කරනවා. මේ දෙකම වෙන වෙනම පෙන්වමින් සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ආකාරය දක්වමින් පොදු ලෙජරේ ගිණුම්. හොඳයි. අපි දැන් ඉස්සලාම කරන්න ඕනි සුළු මුදල් ගෙවීම් ජර්නලය රූල් කරන්න ඕනි. එතනදී බලන්න සුළු මුදල් ගනුදෙනු තියෙනවා ඔක්කොම 8ක් තියෙනවා. ඒතර සුළු මුදල් ගෙවීම් ගනුදෙනු 8යි එකතු දාන්නයි. තව අර වියදම් තීරු වලට වියදම් ගිණුම් වල පිටපත් කරන ආකාරය ලියන්නත් එක පීඩ 12ක් වගේ ප්‍රමාණයක සුළු මුදල් ගෙවීම් ජර්නලයක් මුලින්ම රූල් කරන්න ඕනි. ඒතර ගෙවීම් ජර්නලය මෙන්න මේ ආකාරයට එනවා. ඔබ රූල් කළාම දිනේ තීරුව විස්තරය වවුචර් අංකයේ ගෙවීම් විශ්ලේෂණ තීරු 4ක් තිබ්බනේ. ගමන් වියදම්, ලිපිද්‍රව්‍ය වියදම්, සංග්‍රහ වියදම්, පිරිසුදු කිරීමේ වියදම්. ඊට වෙනත් තීරුව වියදම් නොවන ගෙවීම් දාන්න. ලෙජර් පිටුව තීරුව අත්‍යවශ්‍යම නැහැ. තිබුණත් කම නැහැ, නැතුණත් කම නැහැ. ඒක නම් මේ විදිහට සුළු මුදල් ගෙවීම් ජර්නලය රූල් කරන්න ඕනි. ඊළඟට පොදු ලෙජරේ තුල අවශ්‍ය ගිණුම්. පොදු ලෙජරේ තුල එන්නට ඕනි මුදල් පාලන ගිණුම, සුළු මුදල් පාලන ගිණුම, සුළු මුදල් ගිණුම සහ වියදම් සහ වියදම් නොවන දාන්න අයිතමෙන් දාන ගිණුම්. තව ගිණුම් 4-5ක් එයි. අපි අවශ්‍යතාවය අනුව ඒ ගිණුම් නම් කරමු. හොඳයි. අපි පටන් ගමු ගණන සාදන්න. එහෙමනම් බලන්න මුල්ම ගනුදෙනුව මොකද්ද? ජනවාරික අග්‍රිමය ලැබුණ රුපියල් 3000යි. අග්‍රිමය ලැබුණ කියන්නේ ප්‍රධාන මුදල් භාරකරු සුළු මුදල් භාරකරුට රුපියල් 3000 ගෙවනවා අග්‍රිමය සඳහා. ඒ ගනුදෙනු වාර්තා කරන ජර්නලය මොකද්ද? මුදල් ගෙවීම් ජර්නලය. ඒක ප්‍රධාන මුදල් භාරකරුගේ ගෙවීමක්. ලෙජරේ පිටපත් වෙන කොහොමද? මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් පාලන ගිණුම හර. හැබැයි මේ ගනුදෙනු සුළු මුදල් ජර්නලේ වාර්තා වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් නමුත් පොදු ලෙජරේ වාර්තා වෙනවනේ. මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් ගිණුම හර. අපි පොදු ලෙජරේ වාර්තා කරමු මේ විදිහට. මුදල් පාලන ගිණුම බැර කරමු දින 1 සුළු මුදල් කියලා රුපියල් 3000ක්. සුළු මුදල් ගිණුම හර කරමු දින 1 ස්තරීය මුදල් කියලා රුපියල් 3000ක්. ඔන්න අග්‍රිමය ලබා දීම වාර්තා කරා පොදු ලෙජරේ පමණයි වාර්තා වෙන්නේ. සුළු මුදල් ජර්නලේ වාර්තා වෙන්නේ නැහැ. ඊළඟට ඊළඟ ගනුදෙනු මොකද්ද? ජනවාරි 2 ගමන් වියදම් ගෙවුවා රුපියල් 450යි වවුචර් අංක 1. එක සුළු මුදල් ගනුදෙනුවක් සුළු මුදල් ජර්නලේ වාර්තා වෙන්නට ඕනේ. ගමන් වියදම් රුපියල් 450යි නේ වවුචර් අංක 1 දිනේ ජනවාරි 2 නේද? දින 1-2 වවුචර් අංක 1 ගමන් වියදම් නේ වටිනාකම 450යි. ගමන් වියදම් තීරුවට දාන්නට ඕනේ 450. ඊළඟ ගණුදුර බලන්න
ජනවාරි 3 ලිපිද්‍රව්‍ය වියදම් වවුචර් අංක 2 රුපියල් 875යි. ඒකත් සුළු මුදල් ගනුදෙනුවක්. සුළු මුදල් ගෙවීම් ජර්නලයේ වාර්තා කරන්න ඕන 875ක් නේද? දින 1.3 ලිපිද්‍රව්‍ය වවුචර් අංක 2 වටිනාකම 875යි. ඉදාන ලිපිද්‍රව්‍ය වියදම් තීරුවට. බලන්න ඊළඟ ගනුදෙනුව 1.4 ගනුදෙනු දෙකක් තියෙනවා. චන්නට ගෙවුවා 750යි, පෑන් පැන්සල් වියදම් 250යි. පයින් ක්ලීම් චන්නට ගෙවුවා රුපියල් 750ක්. ඒක සුළු මුදල් ගනුදෙනුවක්. හැබැයි වියදම් නොවන ගණු ගෙවීමක් නේද? 750ක් ගෙවලා දෙනවා චන්නට 1.4 නේ. දින 1.4 චන්න වවුචර් අංක 3 750යි. ගෙවීම් තීරුවට ඒක වියදමක් නෙමෙයි, වියදමක් නොවන ගෙවීමක්. ඒ නිසා වෙනත් තීරුවට දාන 750. එදාම තව ගනුදෙනුවක් තිබ්බ මතකද ඔබට? මොකක්ද ඒ? පෑන් පැන්සල් වියදම වවුචර් අංක 4 250යි. ඒකත් සුළු මුදල් ගනුදෙනුවක්. සුළු මුදල් ගෙවීමක් 250ක් නේ. 1.4යි පෑන් පැන්සල් වවුචර් අංක 4 250. පෑන් පැන්සල් වගේ වියදම් අපි සලකන මොනවද? ලිපිද්‍රව්‍ය වියදම්. ලිපිද්‍රව්‍ය වියදම් වලට දාන්න එක ලිපිද්‍රව්‍ය වලට අයිති එකක් 250යි. බලන්න ඊළඟ ගනුදෙනුව 1.5 අග්‍රිමය ප්‍රතිපූර්ණය කළා. අපි අද කතා කළා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ මොකක්ද? සුළු මුදල් බාරකරුවා එතෙක් වියදම් කළ ප්‍රමාණය නැවත මුදල් බාරකරුවෙන් ලබා ගැනීම. ප්‍රතිපූර්ණය කරන එක අග්‍රිමයෙන් මෙතෙක් වැය කළ ප්‍රමාණය ආපසු ලබා ගන්නවා නේද? හොඳයි. මේ ගණනින් බලන්න මේ වන විට සුළු මුදල් බාරකරු අග්‍රිමයෙන් කොච්චරක් වැය කරලා තියෙනවද? දැන් එයා ගෙවීම් කරලා තියෙනවා 4ක්. මෙන්න මේ 4 එකතු තමයි මෙතෙක් අග්‍රිමයෙන් වැය කළ ප්‍රමාණය. අපි මේ ප්‍රමාණය වෙනම එකතු කරලා ඒ ප්‍රමාණය ප්‍රධාන මුදල් බාරකරුවෙන් ලබා ගන්නවා. ඒතර ප්‍රධාන මුදල් බාරකරුවේ ගෙවීමක්. එයා ගෙවීම් ජර්නලේ ලියනවා. ඊට පස්සේ ලෙජර් පිටපත් කරන මුදල් පාලන කිරීම බැර සුළු මුදල් පාලන කිරීම හර. අපි පැත්තකින් බලමු එකතුව කීයද කියලා. මේ මෙතනට අදාළ නැහැ නේ. වෙනම අපි එකතු කරලා බලමු. මේ හැරෙම එකතු කරන්න. මෙතෙක් කළ වියදම ඉතින් 5යි 7යි 5යි 12යි 5යි 17යි 5යි 22යි නේද? දෙකක් විතරයි. 6යි 14යි 21යි 2යි 23යි නේ. 2325ක් නේ. ආයිසර බලන්න 5යි 15 22 දෙකක් විතරයි. 10යි 14යි 21යි 2යි 23යි. 2325ක් තමයි මෙතෙක් වියදම් කරලා තියෙන්නේ. එහෙනම් ඒ ගාන තමයි ප්‍රතිපූර්ණය කිරීමේදී සුළු මුදල් බාරකරුට ප්‍රධාන මුදල් බාරකරුගෙන් ලැබෙන්නේ. ඒතර මූල සටහන් තබන්නේ ගෙවීම් ජර්නලේ, මුදල් ගෙවීම් ජර්නලේ. ඒක අපි ළඟ නැහැ. ලෙජර් පිටපත් කරන්නේ මුදල් පාලන කිරීම බැර සුළු මුදල් ගෙවීම හර 2325ක් නේ. මුදල් පාලන කිරීම බැර කරනවා 2325ක්. මේක 5 සුළු මුදල් කියලා. සුළු මුදල් කිරීම හරියනවා දින 1.5 මුදල් කියලා 2325ක්. ඔන්න අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න ලැබුණු මුදල. ඒ ගනුදෙනුව සුළු මුදල් ගෙවීම් ජර්නලේ වාර්තා කරන්නේ නැහැ. ඒක සුළු මුදල් ගෙවීම් ජර්නලට සම්බන්ධ ගනුදෙනුවක් නෙවෙයි. හොඳයි. අපි යමු ඊළඟ ගනුදෙනුවට. දින 1.7 සංග්‍රහ වියදම් වවුචර් අංක 5 රුපියල් 600. සංග්‍රහ වියදම් රුපියල් 600ක් තියෙනවා වවුචර් අංක 5. මුදල් සුළු මුදල් ගනුදෙනුවක් සුළු මුදල් පොතේ ලියන්නට ඕනි. දින 1.6 සංග්‍රහ වියදම් වවුචර් අංක 5 කීද ගාන රුපියල් 600 නේද? යන්නේ සංග්‍රහ වියදම් තීරුවට 600. පැහැදිලිද?
ඊට පස්සේ බලන්න ඊළඟ ගනුදෙනුව 1.8 ලිපි ද්‍රව්‍ය වියදම් වවුචර් අංක 6 රුපියල් 560යි. ඒක සුළු මුදල් ගනුදෙනුවක්. සුළු මුදල් ගෙවීම් චලනය තුළ වාර්තා කරන්න ඕන ලිපි ද්‍රව්‍ය වියදම් 560. 1.7 ලිපි ද්‍රව්‍ය වවුචර් අංක 6 560යි. ලිපි ද්‍රව්‍ය වියදම් තිරු දාන්න 560. බලන්න ඊළඟ ගනුදෙනුව 1.10 සංග්‍රහ වියදම් රුපියල් 600ක් වවුචර් අංක 7. 1.10 සංග්‍රහ වියදම් වවුචර් අංක 7 කිද ගණන රුපියල් 600යි. සංග්‍රහ වියදම් තිරු දාන 600. ඊළඟට ඊළඟ ගනුදෙනුව මොකද්ද? 1.11 පිරිසුදු කිරීමේ වියදම් වවුචර් අංක 8 රුපියල් 450යි. එකත් සුළු මුදල් ගනුදෙනුවක් රුපියල් 450යි පිරිසුදු කිරීමේ වියදම. 1.11 පිරිසුදු කිරීම 450යි නේ. පිරිසුදු කිරීම තිරු කරනවා 450. ඊළඟට 1.12 නැවත අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. તો නැවත අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන්න කීයක් ලැබෙනවද? බලන්න ඕනේ දැන් දෙවෙනි අවස්ථාවේ කියන අපි 1.5 අග්‍රිමය ප්‍රතිපූර්ණය කළානේ. તો 1.5 ප්‍රතිපූර්ණය කිරීමෙන් පස්සේ ආපහු වියදම් කරනවා. તો 1 ජනවාරි 5 වෙනිදා පස්සේ කළ වියදම කීයද? ඒ ටික එකතු තමයි නැවත ලබා ගන්නෙ. તો ජනවාරි 5 වෙනිදා පස්සේ මෙන්න මේ වියදම් හතර කරලා තියෙනවානේ. 600යි 560යි 600යි 450යි. උඩ පේනවා ඇති ගෙවීම් සුළු මුදල් ගෙවීම් චලනය තුලත් ජනවාරි 5 වෙනිදා පස්සේ කරලා තියෙන වියදම් තමයි 600යි 560යි 600යි 450යි මේ හතර. ඒතර මේ හතර එකතු කීයද එන්නේ? මේ ජනවාරි 5 වෙනිදා පස්සේ කරපු ගෙවීම් වල එකතුව මේ හතර සම්පූර්ණ කරන්නේ මෙන්න මේ හතර යට හතර. 5 වෙනිදා පස්සේ 6 වෙනිදා 7 වෙනිදා 6 වෙනිදා 8 වෙනිදා 10 වෙනිදා 11 වෙනිදා කරපු වියදම් හතර. කිද බලන්න එකතු වෙන්නේ තියෙන්නේ බිඳුවයි 6 5 11යි එකතුයි 6 7යි 12යි 18 4 22යි 2210ක් නේ 2යි 5 5 10යි 6 5 11යි 7යි 5 12යි 18 4 22යි 2210ක් ජනවාරි 5 වෙනිදා පස්සේ වියදම් කරලා තියෙනවා. ඒ ටික නැවත ලබා ගන්නවා නේද? 2210ක්. ඒක තමයි ප්‍රතිපූර්ණය වෙන්නේ. ඒතර ප්‍රතිපූර්ණ වෙන ආකාරය කොහෙද ලියන්නේ? ප්‍රතිපූර්ණ කළාම 2210ක් මුදල් ගිණුම බැර සුළු මුදල් ගිණුම හර. මුදල් ගිණුම බැර කරන 2210ක් ඉතින් 1.12 සුළු මුදල් කියලා. සුළු මුදල් පාලන ගිණුම හර 2210ක් 1.12 මුදල් කියලා. අවස්ථා දෙකෙන් ඔය ආකාරයට ප්‍රතිපූර්ණය වුණා. ඊළඟට දැන් ලෙජර් පිටපත් කිරීමට පෙර සුළු මුදල් ජර්නලය අපි එකතු කරන්න ඕනේ. සුළු මුදල් ජර්නලය එක් තීරු එකතු කරන්න ඕනේ. අපි ඉස්සලාම ගමු ගෙවීම් තීරු එකතු කරන්න. මෙතන සම්පූර්ණ ගෙවීම් මේ මාසේ මේ කාලය තුල වෙච්ච මේ ගෙවීම් ටික මේ දෙක එකතුවත් හරියම නැත්නම් සම්පූර්ණ එකතු ගන්න. එතකොට 5යි 7යි 12යි 17යි 22යි 28යි 531යි 12යි 17යි 532යි 28යි 5යි 33යි 33යි කිතුරයි 4 3 7යි 8යි 15යි 22යි 34යි 30යි 35යි 4535යි සම්පූර්ණ ගෙවීම. මෙතන මේ දෙක එකතුව ගත්තාම හරිය මෙතන මුල් ජනවාරි 5 දක්වා ගෙවීම මේ ඊට පස්සේ කළ ගෙවීම මේ දෙක එකතුව ගත්තාම
හාරදාස් හරි හරදාස් 535 තමයිනේ. ගමන් වියදම් කාලය තුල තියෙන 450ක්. ලිපිදා වියදම් එකතු බලන්න 5යි 7යි 5යි 12යි 6 18 එකක් ඉතුරුයි. 9යි 11යි 5යි 16යි 5යි තප 12යි 6 18 එකක් ඉතුරුයි. 9යි 11යි 5යි 16යි. මෙතන 600 1200යි. මෙතන 450යි. මෙතන 750යි. දැන් මේ එක් වියදම් තීරු එකතු යටින් අපි ලියනවා මොකද්ද? ඒ අදාළ වියදම් ගිණුම් හරකලා කියලා නේද? එහෙනම් ගමන වියදම් ගිණුම යටින් අපි ලියමු ගමන වියදම් ගිණුම හරකලා කියලා. මේ උනේලා පුංචිට ගමන් වියදම් ගිණුම හර. ලිපිදා වියදම් තීරු එකතුව ලිපිදා වියදම් ගිණුම හරනේ තියෙනවා. ලිපිද්‍රව්‍ය ගිණුම හර. සංග්‍රහ වියදම් තීරු 1200 සංග්‍රහ වියදම් ගිණුම හරනේ ලියන මෙම සංග්‍රහ වියදම් ගිණුම හර. පිරිසුදු කිරීමේ වියදම් තීරු 450ක් ලියනවා. පිරිසුදු කිරීම ගිණුම හර. වෙනත් තීරුවේ 750ක් තියෙනවා. ඒක හර වෙන්නේ නැත්නම් කියනවා ඡන්නට. නමුත් මෙතන ගිණුම් වටිනාකම් කිහිපයක් තියෙන පුළුවන් සමහරක් අවස්ථාවලදී ඉඳ පොදුවේ අපි ලියමු අදාළ ගිණුම් හර කියලා. අදාළ ගිණුම් හර කියලා. මෙතන අදාළ ගිණුම් වෙන්නේ මෙතන නම් ඡන්න. නමුත් වටිනාකම් කිහිපයක් තියෙන නිසා පොදුවේ ලියන අදාළ ලෙජ ගිණුම් හර කියලා. දැන් අපි කරන්න ඕනේ මේක වියදම් තීරු වල එකතුව මුලින්ම මේ වියදම් ගිණුම් හර කරමු. ලෙජර් විවෘත කරන්න ඕනේ ගිණුම් අපි ඉස්සලම ගන්නවා ගමන් වියදම් තීරු 450ක් තියෙනවා. ගමන් වියදම් ගිණුම හර කරන්නට ඕනේ. ඒක නම් කරනවා ගිණුමක් ගමන් වියදම් ගිණුම කියලා 450ක් හර කරනවා සුළු මුදල් කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ ලිපිද්‍රව්‍ය වියදම් ගිණුම හර කරනවා 1685ක්. 1685ක් ලිපිද්‍රව්‍ය කියලා ගිණුමක් හර. ලිපිද්‍රව්‍ය වියදම් ගිණුම 1685ක් හර වෙනවා සුළු මුදල් කියලා. සුළු මුදල් කියලා 1685ක් හර. ඊළඟට සංග්‍රහ වියදම් ගිණුමට 1200ක් හර කරන්න ඕනේ. සංග්‍රහ වියදම් කියලා ගිණුමක් නම් කරනවා 1200ක් හර කරනවා සුළු මුදල් කියලා. ඊළඟට පිරිසුදු කිරීම වියදම් ගිණුම හර වෙනවා 450ක්. 450ක් පිරිසුදු කිරීම ගිණුම හර වෙනවා. නම් කරන ගිණුමක් පිරිසුදු කිරීම වියදම් ගිණුම කියලා 450ක් හර වෙනවා සුළු මුදල් කියලා. පැහැදිලිද? එතකොට ඊළඟට තියෙන ලෙජරේ තීරුවට ගිය ගානනේ. කියන්නේ ලෙජරේ වියදම් නොවන ගෙවීම තුළ වියදම් වශයෙන් හර වෙනවා මේ හතර. 450යි 1685යි 1200යි 450. මේ එකතුව මේ හතර එකතුව සුළු මුදල් පාලන ගෙවීම බැල. එකතුව හොයාගන්න ලේසිම ක්‍රමය මොකද්ද? සම්පූර්ණ ගෙවීම කීයද 4535යි නේ. ඒකෙන් අර වියදම් නොවන ගෙවීම 750 අඩු කළාම ඉතිරි ගාන සුළු වියදම් සඳහා කළ ගෙවීම නේද? ඒ කියන්නේ 4535යි සම්පූර්ණ වියදම සම්පූර්ණ ගෙවීම. ඒකෙන් 750ක් වියදම් නොවන ගෙවීම. ඒක වෙනම පිටපත් කරමු. ඒක අඩු කළාම ඉතිරි ගාන වියදම් නේ. ඒක කීයද? 5යි 13 5 ගේම 8යි 14 7 ගේම 7යි 3යි 3785ක් වියදම් කරලා තියෙන්නේ සුළු වියදම් සඳහා. ඒ 3785 කෙලින්ම සුළු මුදල් පාලන කිරීම බැර වෙන්නට ඕන. සුළු මුදල් පාලන කිරීම බැර කරනවා වියදම් කියලා
3785 නේද? මතකයිනේ අප ගන්න 3785. ඔන්න වියදම් ටික සුළු මුදල් පාලන කිරීම බැර කළා. අදාළ වියදම් ගිණුම් හර කළා. වියදම් නොවන ගෙවීම් තියෙන 750ක්. ඒක රනිල් සඳහා කළ ගෙවීමක්. වෙනත් තීරුව තියෙන ගාන. වෙනත් තීරුව තියෙන 750ක් රනිල් නෙමෙයි චන්න නේද? සුළු මුදල් ගිණුම බැර වෙන්න ඕනේ. අදාළ ලෙජර් ගිණුම් හර වෙනවා. අදාළ ලෙජර් ගිණුම් එකයි තියෙන්නේ මේ ගානේ. මොකද චන්න. එහෙනම් සුළු මුදල් ගිණුම බැර කරන 750ක් වෙනත් කියලා වෙනත් ගෙවීම්නේ 750ක්. ඒ වෙනත් ගෙවීම මොකද්ද? චන්න. චන්න කියලා ගිණුමක් හර වෙන්න ඕනේ. අලග ලෙජරේ චන්න කියලා ගිණුමක් නම් කරලා හර කරන 750ක් සුළු මුදල් කියලා. මෙතෙන්දී මෙහෙමත් දෙයක් වෙන්න ඕනි. චන්න නමින් පෞද්ගලික ගිණුමක් තියෙන්නේ උපලෙජරයක් වෙනම පවත්වා ගන්නවා නම් චන්න නමින් ගිණුම තියෙන්නේ උපලෙජරේ. ඒතර පොදු ලෙජරේ තියෙන නැහිමි පාලන ගිණුම. ඒතර උපලෙජරයක් පවත්වා ගන්න නැත්නම් චන්න ගිණුම තියෙන්නේ පොදු ලෙජරේ. ඒතර අපි බොහෝ විට අද උපලෙජරයෙන් පවත්වා ගැනීමක් සිදු කරන නිසා මේ 750 චන්න වෙනුවට චන්න පෞද්ගලික ලෙජරේ පිටපත් වෙනවා. චන්න වෙනුවට නැහිමි පාලන ගිණුමට හර කිරීමක් කරන්න පුළුවන්. නැහිමි පාලන ගිණුමක් නම් ලෙජරේ තියෙන්නේ මේ 750 මෙතන චන්න ගිණුම උපලෙජරේ හර වෙන්නේ පොදු ලෙජරේ හර වෙන්නේ නැහිමි පාලන ගිණුම. ඒකත් මතක තියාගන්න ඕනේ. පැහැදිලිනේ? අපි දැන් ඉදිරි සාකච්ඡා කරන උපලෙජර පවත්වා ගැනීම සම්බන්ධ සිද්ධාන්ත කරුණු. ඒතර උපලෙජරයක් පවත්වා ගන්නා විට පොදු ලෙජරේ තුල තියෙන්නේ නැහිමි ගිණුම් නෙමෙයි නැහිමි පාලන ගිණුම. ඒතර නැහිමි ගිණුමකට හර කරන දෙයක් අපි හර කරන්නේ නැහිමි පාලන ගිණුමට. උපලෙජරයක් පවත්වා නොගන්නා විට නැහිමි ගිණුම තියෙන්නේ පොදු ලෙජරේ තුල. ඒ විට නැහිමි ගිණුම හර කරන්න පුළුවන්. ඒතර මෙතන චන්න ගිණුම හෝ නැහිමි පාලන ගිණුම. හරිනේ? එක්ක චන්න ගිණුම නැත්නම් හෝ මේක හර වෙන්නේ ණය හිමි පාලන ගිණුම. හරිනවා සුළු මුදල් කියලා 750. මේ දෙකෙන් එකයි වෙන්නේ. උපලෙජරයක් වෙනම තිබෙනවා නම් නැහිමි පාලන ගිණුමට මේක හර වෙන්නට ඕනේ. උපලෙජරයක් නැති අවස්ථාවක චන්න ගිණුමට හර වෙනවා. පැහැදිලි නේද? හොඳයි. ඔන්න ওই විදිහට තමයි ඔය අභ්‍යාසය ලෙජරේ පිටපත් කිරීම සිදු වෙන්නේ. අපි නැවත බලමු මුලින් ඉඳන්. එතකොට මේ විදිහට අපි සුළු මුදල් ගෙවීම් ජර්නල් එක හැදුවා. ඊළඟ එක් එක් තීරවල එකතුවන් පිටපත් කිරීම කළා. එක් එක් තීරවල එකතුවන් අදාළ වියදම් ගිණුම් හර කරනවා වෙන වෙනම සම්පූර්ණ අගය එකතුව වියදම් තීරවල එකතුව සුළු මුදල් පාලන ගිණුම් බැර කළා. ඊළඟ වෙනත් ගෙවීම් තීරුවේ වටිනාකම සුළු මුදල් පාලන ගිණුම බැර අදාළ වෙනත් ගෙවීම් වෙන නැහිමි නිසා නැහිමි පාලන ගිණුම හෝ නැහිමි පුද්ගලයා ගිණුම හර. පොදු ලෙජරය උපලෙජරයක් වෙනම තිබෙනවා නම් නැහිමි පාලන ගිණුම හර. උපලෙජරයක් වෙනම නොතිබේ නම් අදාළ පුද්ගලයාගේ නැහිමි ගිණුම හර. පැහැදිලි නේද? හොඳයි. අපි බලමු ඊළඟට සුළු මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් අපි අද සුළු මුදල් පත්‍ර අදාළ කරුණු අපි අධ්‍යයනය කළා. ඒ සාරාංශය ගත්තොතින් මම සංකල්ප සිස්ටම් එක නම් කරලා තිනවා සුළු මුදල් ගෙවීම් ජර්නලය. අපි හඳුනාගත්ත හැඳින්වීම හඳුනාගත්ත මොකද්ද සුළු මුදල් ගෙවීම් ජර්නලය කියලා කියන්නේ? අපි කතා කළා අවශ්‍යතාවය හා ප්‍රයෝජන. ඒ කියන්නේ සුළු මුදල් ගෙවීම් ජර්නලයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය, ඒ වගේම ඒ ප්‍රයෝජන කතා කළා. ඊට පස්සේ සුළු මුදල් ගෙවීම් ජර්නලය හා සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය කතා කළා සුළු මුදල් වවුචරය ගැන. ඊට පස්සේ සුළු ගෙවීම් සිදු කරනවා කියලා අපි කතා කළා සුළු මුදල් බාරකරු. අග්‍රිම ක්‍රමය ගැන අපි කතා කළා. අග්‍රිමේ ප්‍රතිපූර්ණ වන ආකාරය ගැන කතා කළා. ඊළඟට විශ්ලේෂණ තීරු සහිත පොදු ලෙජරේ පිටපත් වන ආකාරය කතා කළා. මේ දේවල් තමයි අපි සුළු මුදල් ගෙවීම් ජර්නල යටතේ අධ්‍යයනය කළේ. අපි එහෙමනම් සුළු මුදල් ගෙවීම් ජර්නලයේ සම්බන්ධ කරුණු උතනින් අපි අවසන් කරනවා. අපි ඊළඟ පාඩම් ඒකකයේ තුලින් සාකච්ඡා කරනවා මුදල් ගනුදෙනු හා සම්බන්ධ බැංකු ගනුදෙනු හා සම්බන්ධ ඉතාමත් වැදගත් පරිච්ඡේදයක් බැංකු සසුදුම් ප්‍රකාශනය. 4 වෙනි උපකොටස් අංක 4 යටතේ අපි ඊළඟ පාඩම තුලින් එම ඒකකයේ සාකච්ඡා කිරීම කරනවා. බැංකු සසුදුම් ප්‍රකාශන පිළිල කරන ආකාරය.